හොඳයි සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ විෂය මූලික පුස්තකාලය අධිපති සේවාව සමග අන්තර්ක්‍රියාකාරී මාධ්‍ය ඒකකයේ එක්ව සංවිධානය කරන 2021 වෙබ් සම්මාන්ත්‍රණ මාලාවේ පළමුවැනි සම්මාන්ත්‍රණය සමග එකතු වන ඔබ සියලු දෙනාවම කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය වෙනුවෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද අපගේ පළමුවැනි වෙබ් සම්මාන්ත්‍රණයේ තේමාව වන්නේ ප්‍රකාශන ක්‍රියාවලිය. විශේෂයෙන්ම ඔබ ශාස්ත්‍රීය පර්යේෂකයෙකු ඒ වගේම ශාස්ත්‍රඥයෙකු වශයෙන් නිරන්තරයෙන් ඔබ පර්යේෂණ ක්‍රියාවලියෙහි යෙදෙන අතරතුර ඔබගේ පර්යේෂණ සොයා ගැනීම අන්‍යයන් සමග බෙදා හදා ගැනීම සඳහා ඔබගේ නවතම පර්යේෂණ පිළිබඳ සොයා ගැනීම විශේෂයෙන්ම ඔබගේ විෂයක් ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ශාස්ත්‍රීය වාර සංග්‍රහයක පළ කිරීමේ අභිලාෂයෙන් පසු වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඉතින් එහිදී ඔබගේ අත්පිටපත සකස් කර ගැනීමේ සිට ගුණාත්මක බවින් ඉහළ ශාස්ත්‍රීය වාර සංග්‍රහවත් තෝරා ගැනීමේ දක්වා ඉන්පසු ඔබගේ අත්පිටපත සම්බන්ධයෙන් වන සමියුරු සමාලෝචන ක්‍රියාවලිය හෙවත් peer review process සහ සමස්ත ප්‍රකාශන ක්‍රියාවලියම ආවරණය වන පරිදි අපි මෙම වෙබ් සම්මන්ත්‍රණයෙන් ආවරණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දිනේ අපගේ මෙම වෙබ් සම්මන්ත්‍රණයේ සම්පත්දායකයා වශයෙන් සහභාගී වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය අධිකාරී ආචාර්ය සී.සී. ජයසුන්දර මැතිතුමා. එතුමන් අවුරුදු 20කට අධික කාලයක් ශාස්ත්‍රීය පුස්තකාලය අධිපති සේවාවෙහි අධ්‍යක්ීම් සහිත එපමණක් නොව විවිධ විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලාවන්හි ආචාර්යවරයෙකු සම්බන්ධීකාරකයෙකු වශයෙන් වගේම පර්යේෂකයෙකු සහ ශාස්ත්‍රීය ලේඛකයෙකු වශයෙන් නමක් දිනාගත් පුස්තකාලය අධිපතිවරයෙක්. ඉතින් ඒ නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය අධිකාරී ආචාර්ය සී.සී. ජයසුන්දර මහතාට අපගේ මෙම 2021 වසරේ වෙබ් සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැනි වෙබ් සම්මන්ත්‍රණය ප්‍රකාශන ක්‍රියාවලිය යන මාතෘකාව යටතේ එතුමාගේ ඉදිරිපත් කිරීම සිදු කරන ලෙසට සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම කතා කරන්න යන්නේ අද ප්‍රකාශන ක්‍රියාවලිය, ඒ කියන්නේ පබ්ලිකේෂන් ප්‍රොසෙස් එක. සාමාන්‍යයෙන් අපේ අත්පිටපතක් ලිව්වට පස්සේ ඒ අත්පිටපත අත්පිටපත ලිවීමේ සිට අත්පිටපත ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ප්‍රකාශන ක්‍රියාවලිය මම මෙහිදී ස්ටෙප් බයි ස්ටෙප් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී මම මෙතන සඳහන් කරලා තියෙනවා පොඩි පේපර් එකක් අරගෙන ඔබ ලියන්න ඔබ කවුද කියන එක. ඔබේ නම, ඒ කියන්නේ ඔබේ ක්ෂේත්‍රය මොකක්ද? ඒ වෙනකොට ඔබේ ළඟ ප්‍රකාශනයක් තිබෙනවද? එහෙම නැත්නම් යම්කිසි අත්පිටපතක් සකස් කරගෙන ඉන්නවද? එතකොට සමාලෝචනය කරන ලද ශාස්ත්‍රීය ප්‍රකාශනය පිළිබඳව ඔබට පළ කරන්න ඔබට කොතරම් විශ්වාසයක් තියෙනවද ඒක පළ කරන්න කියන එක. ඉතින් විශ්වාසය ඉතාමත්ම ඉහළ තත්ත්වයක සිටිනවා නම් ඇත්තටම මේ දේශනය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ ඔබට. නමුත් විශ්වාසය ඉතා අඩු මට්ටමක තියෙනවා නම් මේ දේශනය ඉතාමත්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද විශ්වාසය වැඩි කියලා කියන්නේ ඔබට පළපුරුද්දක් තියෙනවා. කොහොමද පබ්ලිෂ් කරන්න කියන එක. විශ්වාසයක් නැහැ කියලා කියන්නේ ඔබට පළපුරුද්දක් නැහැ කොහොමද පබ්ලිෂ් කරන්න කියන එක. ඒක නිසා ඔබගේ විශ්වාසය රේට් කරන්න. විශ්වාසයක් නැත්නම් 1, විශ්වාසය වැඩි නම් 5. අපි 3න් අඩු නම් මෙම වර්ක්ෂොප් මේ දේශනය වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබේ පර්යේෂණ කටයුතු ලිවීමට හා ප්‍රකාශයට පත් කරන්න හේතු වෙන්නේ මොනවද? සාමාන්‍යයෙන් ඔබ පර්යේෂණයක් කරාට පස්සේ අපි ඒක පර්යේෂණ පත්‍රිකාවක් විදිහට ලියන්න ඕන. ලියලා ඒක ප්‍රකාශයට පත් කරන්න ඕන. එහෙම ප්‍රකාශයට පත් කරන්න එහෙම නැත්නම් ලියන්න බලපාන හේතු මොනවද? සාමාන්‍යයෙන් ඔබට පාසලේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේදී යමක් ලියන්නට සිදුවේ නම් ඔබේ වාග්මාලාව, පරිකල්පනය හෝ ඒ අංශයේ තියෙන ප්‍රවීණතාවය ඔබේ ගුරුවරයා විශ්මයට පත් කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. මම මේ පිළිබඳව දන්නවා. මම ඒ සම්බන්ධයෙන් විශ්මයට පත් වෙනවා කියලා හිතන්න පුළුවන්.
නමුත් පර්යේෂණ පත්‍රිකාවක් ලිවීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන මානසිකත්වය තමයි තවත් කෙනෙක් විශ්මයට පත් කිරීම නෙමෙයි. පාඨකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අපි පර්යේෂණ පත්‍රිකා ලියන්නේ නැහැ. අපි පර්යේෂණ පත්‍රිකා ලියන්නේ sannivedanaya සඳහා. අනිත් අයට අපි හොයාගත්තේ මොනවද කියලා පෙන්눔 කරන්න. sannivedanaya කිරීම සඳහා. ඒක නිසා අපි පත්තරයකට එහෙම නැත්නම් සංග්‍රහයකට පාඨකයන් ආකර්ෂණය කරන්න ලියන ලිපි වගේ නෙමෙයි. ස්කොලර්ලි ජර්නල් එක පර්යේෂණ පත්‍රිකාවක් ලියීමේදී අනුගමනය කරන්න ඕනේ. අපි හිතන්න ඕන අපි sannivedanaya කිරීම සඳහා තමයි අපි හොයාගත්ත දේ අනිත් අයට දැනුම් දෙන්න තමයි අපි පර්යේෂණය ලියන්නේ. තව කවුරුවත් ඉම්ප්‍රෙස් කරන්න නෙමෙයි. ඔබ ප්‍රකාශයට පත් කරන්නේ ඇයි? සාමාන්‍යයෙන් ඇයි අපි පර්යේෂණයක් කරලා ප්‍රකාශයට පත් කරන්නේ? අපේ සොයා ගැනීමට අපි ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් හොයාගත්තා නම් අපි ඒක හංගගෙන තියාගත්තොත් අනිත් මිනිස්සු දන්නේ නැහැ. ඒක නිසා අපේ හොයා ගැනීමට ප්‍රමුඛත්වයක් ලබා දෙන්න ඕන. අපි ඉගෙන ගත්ත දේ එහෙම නැත්නම් අපි ඉගෙනගත් ආකාරය අනිත් අයත් එක්ක බෙදා දෙන්න ඕන. එතකොට තමයි අනිත් අයට පුළුවන් වෙන්නේ ඒ අපි පෙන්눔 කරන දේ මත ඒගොල්ලන්ට අවශ්‍ය පර්යේෂණ ගොඩනගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම අපි හොයාගත්තොත් එහෙම යම්කිසි බෙහෙතක් යම්කිසි රෝගයකට අනිත් අයට පුළුවන් ඒ මත පදනම් වෙලා තව පර්යේෂණ කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ බෙහෙත කොච්චර ඵලදායීද කියලා හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බෙහෙත කොච්චර ප්‍රතිඵලදායක නැද්ද කියලා හොයන්න පුළුවන්. ඒක තමයි අපි යම්කිසි දෙයක් ඉගෙන ගත්තාම මේක අනිත් අයට ලබා දෙන්න ඕනේ. එතකොට අපි පාවිච්චි කරපු ක්‍රමවේදය අනිත් අයට තමන්ගේ පර්යේෂණ සඳහා යොදා ගන්නත් පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි අපේ ප්‍රකාශයන් අපේ පර්යේෂණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කටයුතු කරන්නේ. ඊට අමතරව අපි පෞද්ගලික ජයග්‍රහණ සඳහා උදාහරණයක් විදිහට පර්යේෂණ ග්‍රාන්ට්ස් ගැනීම සඳහා රිසර්ච් ග්‍රාන්ට්ස් ගැනීම සඳහා අපිට සමහර වෙලාවට අපි පර්යේෂණ පත්‍රිකා පබ්ලිෂ් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි අපේ තියෙන උසස් භාවය ඒ කියන්නේ අපි මහාචාර්යවරයෙක් ආචාර්යවරයෙක් කියලා අනිත් අයට පෙන්눔 කරන්න පර්යේෂණ පත්‍රිකා ලියන වෙලාවල් තියෙනවා. ඒ වගේම තමයි ගෝලීය දැනුමට දායක වීමට අපි පර්යේෂණ පත්‍රිකා ලියනවා. එහෙම නැත්නම් විවාදයකට තුඩු දීමට අවශ්‍ය පදනම සැපයීමට පර්යේෂණ පත්‍රිකා ලියනවා. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම යම්කිසි සංසිද්ධියක් වෙන්නේ මෙන්න මේ කාරණා නිසා කියලා තව කෙනෙක් ඒක ක්‍රිටිසයිස් කරන්න පුළුවන්. ඒක විවාදයකට තුඩු දෙන්න පුළුවන්. ඉතින් එතකොට එතන ඉඳලා ඒගොල්ලන්ට විවිධ කාරණා හොයා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ පෞද්ගලිකව අපේ CV එක ශක්තිමත් කිරීමට මම මෙච්චරක් පර්යේෂණ කරලා තියෙනවා මෙච්චරක් ආටිකල්ස් ලියලා තියෙනවා කියන්නේ. ඒ වගේම අපේ තනතුරු ඉහළ තනතුරු ලබා ගැනීමට උදාහරණයක් විදිහට ආචාර්යවරු මහාචාර්යවරු වෙන්න ලියනවා. ඒ වගේම අපේ ලිවීමේ සංනිවේදන කුසලතාවයන් වර්ධනය කර ගැනීමට මේක උපකාරී වෙනවා. කොහොමද අපේ මේ ලිවීමේ හා සංනිවේදන කුසලතාව වර්ධනය කරගන්න? ලියන්න තමයි අපේ ලිවීමේ හැකියාව වර්ධනය වෙන්නේ. ඒ වගේම තමන්ගේ චින්තනය අනුත් අයට පැහැදිලි කරන්න. මම කොහොමද ඒ ගැන දකින්නේ? මගේ අදහස් කුමක්ද කියලා පෙන්වන්න කරන්න අපි ලියනවා. ඒ වගේම විනෝදයට එහෙම නැත්නම් බුද්ධිමය අභියෝගයන් ජය ගැනීම සඳහා අපි ලියනවා. මේ පෞද්ගලික කාරණා. නමුත් මූලික කාරණා වෙන්නේ අපි සොයාගත්ත දේ අනිත් අයට sannivedanaya කිරීම සඳහා තමයි පර්යේෂණ පත්‍රිකාවකින් අපි අපේක්ෂා කරන්නේ. මෙතන මම self assessment question එකක් දාලා තියෙනවා. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අපි කොච්චර මේ සම්බන්ධයෙන් දැනගෙන ඉන්නවද කියලා. ඒක 1 ඉඳන් 4 දක්වා රේට් කරන්න පුළුවන්. ඔයගලන්ට නිකන් ඉන්න වෙලාවට ඕකේ තමන්ගේ මට්ටම මොකක්ද කියලා ඉස්සෙල්ලා ලකුණු කරලා බලන්න. එතකොට අපි මේ ලියන්න කියලා කිව්වට ලිවීමට තියෙන බාධක මොනවද? පර්යේෂණ පත්‍රිකාව ලියනවා කියන එක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. අපි කොච්චර ලියන්න කිව්වත් ඒ ලිවීමට බාධක තියෙනවා. ගොඩක් අය ලියන්නේ නැත්තේ ඇයි? දැන් විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨවල පර්යේෂණ පත්‍රිකා ලිවීම හරි අඩුයි. විශේෂයෙන් මානව ශාස්ත්‍රවලට. නමුත් මානව ශාස්ත්‍රවල භාෂා දැනීමත් වැඩි. ඒගොල්ලන්ට අනිත් ශාස්ත්‍රයන්ට වැඩිය ලස්සනට ලියන්න පුළුවන්. එහෙම වුණත් ඇයි මේගොල්ලෝ ලියන්නේ නැත්තේ? ඒ කියන්නේ ලිවීමට බාධා තියෙනවා. මොනවද ලිවීමට තියෙන බාධා? ලිවීමේ
විශ්වාසයක් නොමැතිකම සහ ඉදිරිපත් කිරීමේ ශෛලියේ ඇති බාධාවක් තියෙනවා. ලියන්න තරම් විශ්වාසයක් අපේ ළඟ නැහැ. ඒ කියන්නේ අපි හදිස්සියෙන්වත් පරීක්ෂණ පත්‍රිකාවක් ලිව්වොත් ඒක අපි ජර්නල් එකකට ඇරියාම ඒක ප්‍රතික්ෂේප වෙවියි කියලා අපිට බියක් ඇති වෙනවා. ඒක නිසා ලියන්නේ නැහැ. මම ලියන එක මම ඇරියට ඒක ප්‍රතික්ෂේප කරයි කියලා. රිජෙක්ට් කරයි කියලා. එහෙම නැත්නම් අපි බයයි විවෘත විවේචනයන්ට. අනිත් අය මාව කොහොම විවේචනය කරයිද කියන එක. ඒ වගේම තමයි තමන්ගේ හැකියාව පිළිබඳ අඩු දක්ෂීරුවකින් හිතනවා. තමන්ට කොච්චර හැකියාව තිබුණා තමන් ගැන හිතන්නේ අඩු දක්ෂීරුවකින්. ඒ වගේම තමයි ආරම්භ කරන්න පටන් ගන්නේ කොහෙන්ද කියන එකත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර විවිධ කාරණා මෙහිදී කියනවා මම හරි කාර්ය බහුලයි මට හරියට වැඩ තියෙනවා. එහෙම නැත්නම් ඔක නිකන් පස්ස දනවන කාර්යයක් බෑක් බර්නින් එකක් ඒ වගේ එක අදහස් එක එක්කෙනාට එක මොනවා හරි කාරණාවක් තියෙනවා ලියන්නේ නැතුව සිටීමට. එතකොට අපි ආටිකල් එකක් ලිව්වහම අපි ඒ කියන්නේ පත්‍රිකාවක් අපි සංග්‍රහයකට ලිව්වහම පස්සේ ඒකේ තියෙනවා quality control procedure එකක්. quality එක අපි ලියන පත්‍රිකාව සමසමාලෝචනය හෝ කිරීමට අපි අපි ලියන පත්‍රිකාව අපි ඇරියාම ජර්නල් එකකට ඒ ජර්නල් එක peer review කරන්න ඒ සම්බන්ධයෙන් ඒ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් ඉතාමත්ම දැනුම තියෙන විද්‍යාඥයන් කිහිප දෙනෙකුට අරිනවා. ඒගොල්ලන්ගෙන් අහනවා කොහොමද මේක පබ්ලිෂ් කරන්න තරම් මට්ටමක තියෙනවද කියලා. අන්න ඒක තමයි අපි කියන්නේ සමසමාලෝචනය කියන එක. ඒ කියන්නේ peer review කියන එක. අපි විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලය ආචාර්යවරු වශයෙන් අපි පබ්ලිෂ් කරන්න ඕනේ peer reviewed journal වල විතරයි. peer review නැති ඒවා ඕන කෙනෙකුට පබ්ලිෂ් කරන්න පුළුවන්. එතෙන්දී යන්නේ නැහැ අපි පබ්ලිෂ් කරන දේවල් එතෙන්දී ඒ කියන්නේ විචාරකයන්ට යන්නේ නැහැ. රිවිවර්ස්ලට යන්නේ නැහැ. එතකොට තමන්ට ඕන දෙයක් තමන් හිතන ආකාරයෙන් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒක උදාහරණයක් විදිහට අපිට පත්තරයකට ආටිකල් එකක් ලිව්වහම පස්සේ ඒ ආටිකල් එක පත්තරේ පළ කළ යුතුද නැද්ද කියලා විශේෂඥයෝ තීරණය කරන්නේ නැහැ. ඒක ඕන කෙනෙකුට පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒ තමන්ගේ හිතු මනාපයට අනුව. එතකොට සංග්‍රහ අරගෙන බැලුවහම පස්සේ අපිට සංග්‍රහ වර්ග දෙකක් අඳුනා ගන්න පුළුවන්. එකක් තමයි විද්වත් ලිපි තියෙන සංග්‍රහ. අපි ඒවට කියනවා ස්කොලර්ලි ජර්නල් කියලා. විද්වත් ලිපි තියෙන සංග්‍රහ. අනිත් ඒවට කියනවා අපි පොපියුලර් මැගසින්ස් කියන එක. පොපියුලර් මැගසින්ස්. දැන් උදාහරණයක් විදිහට කේම්බ්‍රිජ් ජර්නල් ඔෆ් මැතමැටික්ස් කියන්නේ විද්වත් ලිපි තියෙන වාර සංග්‍රහයක්. එතකොට සාමාන්‍ය සංග්‍රහයක් වෙන්නේ දැන් උදාහරණයක් විදිහට රීඩර්ස් ඩයිජෙස්ට් සංග්‍රහය ඒ වගේම සාමාන්‍ය සංග්‍රහයක්. අපි විද්වත් සංග්‍රහයකට ලියනවා නම් ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණයන් විසින් ලියන ලද ඒවා වෙන්න ඕන. ඒගොල්ලන්ගේ ක්‍රෙඩෙන්ෂල්ස් අක්කපත්‍ර ක්‍රෙඩෙන්ෂල්ස් උත් ඒකට ඇතුළත් වෙනවා. මොනවද ඒගොල්ලන්ට තියෙන සුදුසුකම් කියන එක. ඒ වගේම ඒ ලියන ආටිකල් වල අත්පිටපත්වල අනිවාර්යයෙන්ම රෙෆරන්ස් ලිස්ට් එකක් තියෙනවා. ඒ වගේම ඒ ශාස්ත්‍රයේ භාවිතා වෙන පාරිභාෂික වචන පාවිච්චි කරනවා. එතකොට විද්වත් ලිපි ලියනවා නම් ඒ ලිපි ලියපු කෙනාගේ ක්‍රෙඩෙන්ෂල්ස් මොනවද කියලා තියෙනවා. ඒ වගේම තමයි සෑම ලිපියකම තියෙනවා අන්තිමට රෙෆරන්ස් ලිස්ට් එකක්. ඒ වගේම තමයි ශාස්ත්‍රයේ භාවිතා වෙන විවිධ පාරිභාෂික වචන පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම peer review process එකක් තියෙනවා. ඒ කියන්නේ මාතෘකාව පිළිබඳ විශේෂඥයන් ඒක කියවලා ඒක අනුමත කරන පිළිවෙලක්. නමුත් පොපියුලර් මැගසින් එක පබ්ලිෂ් කරනකොට එම් විශේෂිත පාරිභාෂික වචන නැහැ. ඒක ලියන්නේ සාමාන්‍ය ජනතාවට. සාමාන්‍ය බස්වහර තමයි උපයෝගී කරගන්නේ. ඒ ආටිකල් එක අන්තිමේ ග්‍රන්ථ නාමාවලියක් ඇත්තෙත් නැහැ. යටින් රෙෆරන්ස් ලිස්ට් එකක් ඇත්තෙත් නැහැ. මාතෘකාව පිළිබඳ විශේෂඥයන් ඒක බලා අනුමත කරන පිළිවෙලක් ඇත්තෙත් නැහැ. දැනුමක් නොමැති අයට පවා ලියන්න පුළුවන්. ඒක තමයි මේ ස්කොලර්ලි ආටිකල්ස් වලයි පොපියුලර් වර්ක්ස් වලයි වෙනස. ඒක නිසා අපි නිතරම උත්සාහ කරන්න ඕන ස්කොලර්ලි ආටිකල් වල ලියන්න. ස්කොලර්ලි ආටිකල් කියන්නේ පර්යේෂණ මත පදනම් වෙච්ච ලිපි. අපි මෙහිදී සාකච්ඡා කරන්න යනවා අපි ප්‍රකාශයටපත් කරන්නේ මොනවාද? කවදද ප්‍රකාශ කරන්නේ? එතකොට ඉලක්කගත සංග්‍රහයක් කොහොමද හඳුනගන්නේ? සංග්‍රහයේ උපදේශ කොහොමද අනුගමනය කරන්නේ? එතකොට ලිපියක් ඉදිරිපත් කරන්නේ කොහොමද? සබ්මිට් කරන්නේ කොහොමද? අපි සංස්කරණ ලිපිය ඊළඟට සංග්‍රහයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මොකක්ද? ඊළඟට ලිපිය සංශෝධනය කරන්නේ කොහොමද?
එතකොට peer reviews ලා විසින් අසන ලද විමසුම් වලට කොහොමද අපි පිළිතුරු සපයන්නේ? අන්තිමට කොහොමද proof බලන්නේ කියන එක මෙහිදී සාකච්ඡා කරන්න කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මොනවද ලියන්නේ කියලා සැලකලා බලනකොට අපි බලන්න ඕන අපි ලියන කාර්යයේ ගුණාත්මක භාවය. ඊළඟට කාර්යයේ ප්‍රමාණය. ඒ වගේම අන් අයට ඒ පිළිබඳව උනන්දුවක් ඇති කරන ආකාරයෙන් තමයි ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් සංගරා ලිපි පළ කිරීමට පෙර අපගේ අත්පිටපත පළපුරුදු අපේ ශාස්ත්‍රයේ ඉන්න තවත් කෙනෙකුට දීලා ඒ ගැන ඒගොල්ලෝ දරන අදහස් මොනවද කියලා ලබා ගන්න ඕන. එහෙම ලබා ගත්තාම ඒගොල්ලන්ගේ අදහස් ලබා ගත්තාම අපිට ඒ අනුව පුළුවන් මේක තව තවත් පෝෂණය කරන්න. ඒ වගේම තවත් ප්‍රධානම දෙයක් තමයි අපි පර්යේෂණයක් කරාම ඒ පර්යේෂණය පිළිගත් සංගරාවක පළ කරන්න ඉස්සෙල්ලා පුළුවන් නම් ඒක කොන්ෆරන්ස් එකක වාර්ෂිකව ඉදිරිපත් කරන්න. එතකොට කොන්ෆරන්ස් එකේ ඉන්න ඔඩියන්ස් එකේ ඒක ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලින් අපිට පුළුවන් ඒ ප්‍රශ්න වලට අනුකූල වන ආකාරයෙන් ඒ අපි වාචිකව ඉදිරිපත් කරපු දේ ලස්සනට ලියන්න. ඒක නිසා සංග්‍රහයක පිළිගත් සංග්‍රහයක පළ කරන්න ඉස්සෙල්ලා කාරණා දෙකක් මම යෝජනා කරනවා. එකක් තමයි ඒකේ අත්පිටපත අපේ ශාස්ත්‍රයේ ඉන්න අනිකුත් පළපුරුදු කෙනෙකුට ඇරලා ඒගොල්ලන්ගෙන් විමසන්න ඒකේ தත්ත්වය කොහොමද කියන එක. කොහොමද ඒක වැඩි දියුණු කරන්න කියලා. ඒ වගේම තමයි හැමතිස්සෙම උත්සාහ කරන්න කොන්ෆරන්ස් එක හරි කොලෝකියම් එක හරි මොහොක හරි අපි වාර්ෂිකව අපි හොයාගත් පර්යේෂණය ඉදිරිපත් කරන්න. එතෙන්දී අහන ප්‍රශ්න අනුව අපිට පුළුවන් ලස්සනට අපේ වැඩේ ලියන්න. සාමාන්‍යයෙන් අපි ප්‍රකාශයට පත් කරනකොට සංගරාවක් අපෙන් අපිට පුළුවන් ප්‍රකාශයට පත් කරන සාහිත්‍ය විවරණයක්. ඒ කියන්නේ ලිටරේචර් රිවිව් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඒ වගේම ආනුභවික අධ්‍යයනයන් empirical studies පුළුවන්. ඊළඟට සිද්ධි විශ්ලේෂණයන් පුළුවන්. case analysis, case studies, න්‍යායාත්මක විශ්ලේෂණයන් පබ්ලිෂ් කරන්න පුළුවන්. theoretical analysis. ඒ වගේම පොත් සමාලෝචනයන් book review පබ්ලිෂ් කරන්න පුළුවන්. කොහොමද ඉලක්කගත සංග්‍රහයක් අඳුනගන්නේ? කොහොමද අපි සංග්‍රහයකට ලියන්නේ? අපි ලියන්න ඉස්සෙල්ලා සංග්‍රහය මොකද්ද කියලා තීරණය කරන්න ඕන. ලියලා ඉවර වෙලා සංග්‍රහය තීරණය කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම ලියන්න ඉස්සෙල්ලා මොකද්ද ලිවීමට පෙර ඒ මොකද්ද සංග්‍රහය කියන එක ඉස්සෙල්ලා තීරණය කරන්න. ඊළඟට පේපර් එක පළමුව ලියලා ඉවර වෙලා තමයි සංග්‍රහයක් හොයන්නේ. හොයන්න යන්න එපා. බොහෝ අය කරන්නේ පේපර් එක ලියලා ඉවරලා සංග්‍රහයක් හොයන්න යනවා. ඒක කරන්න එපා. සංග්‍රහව ටාගට් කරගෙන තමයි අපි අපේ මේ ලිපිය ලියන්න ඕනේ. ඔබට සමාන කෘති, ඒ කියන්නේ අපි මේ ලියන්න යන කෘතියට සමාන අනිත් රිසර්ච් ආටිකල්ස් හොයාගන්න. ඒවා තියෙන්නේ මොන සංග්‍රහයේද කියලා බලන්න. ඒ වගේම පුළුවන් ඒ සමාන ලිපිවල තියෙන රෙෆරන්ස් ලිස්ට් එක බලලා ඒ රෙෆරන්ස් ලිස්ට් එකේ අනිත් අය කොහෙද පබ්ලිෂ් කරලා තියෙන්නේ කියලා හොයලා බලන්න. ඒ අනිත් අය කොහෙද පබ්ලිෂ් කරලා තියෙන්නේ කියලා හොයලා බලලා ඒවා අනුව අපිට පුළුවන් ඉලක්කගත සංග්‍රහව හඳුනා ගන්න. ඒ වගේම තමන්ගේ විෂය පත්‍රයට අනුකූල වන සංග්‍රහයක් තමයි පබ්ලිෂ් කරන්න ඕනේ. ඒ වගේම සංග්‍රහයේ තියෙනවා ඉම්පැක්ට් ෆැක්ටර් කියලා එකක්. ඒ සංග්‍රහයේ තියෙන බලපෑම. ඒ ඉම්පැක්ට් ෆැක්ටර් එක වැඩියෙන් තියෙන සංග්‍රහවල පබ්ලිෂ් කිරීමට අපි උනන්දු වෙන්න ඕන. නමුත් මුල් කාලේ අපිට ඉම්පැක්ට් ෆැක්ටර් එක වැඩියෙන් තියෙන සංග්‍රහවක ඉහළ බලපෑමක් ඇති සංග්‍රහවක ප්‍රකාශයට පත් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද ඒවායේ ප්‍රතික්ෂේප කරන අපි ලියන ආටිකල් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව වැඩි නිසා. ඒක නිසා ඉම්පැක්ට් ෆැක්ටර් අඩු ජර්නල් එකකින් පටන් අරගෙන නමුත් ඉම්පැක්ට් ෆැක්ටර් එක තියෙන්න ඕන. අඩු ජර්නල් එක පටන් ගන්න අපිට පුළුවන් අපේ හැකියාවන් වර්ධනය වීමත් සමගම ඉම්පැක්ට් ෆැක්ටර් එක වැඩි ජර්නල් එකක මේ පබ්ලිෂ් කරන්න. ඒ වගේම තමයි ඒ සමාන සංග්‍රහවල පබ්ලිෂ් කරපු සමාන ආටිකල්ස් වල ඒ ආටිකල්ස් වල මාතෘකාවලට සමානව අපේ මාතෘකාවක් තෝරගන්න. එතකොට පුළුවන් අපිට පහසුවෙන් අපි ඉලක්කගත සංග්‍රහවට සුදුසු වන ආකාරයට ලිපිය සකස් කරන්න. එතකොට ප්‍රධානම කාරණය තමයි මේදී සංග්‍රහව කල්තියා තීරණය කරන්න ඕන. ලියන්න ඉස්සෙල්ලා සංග්‍රහය මොකද්ද කියලා තීරණය කරන්න. ඊළඟ සංග්‍රහයේ අන්තර්ගතය
හා සංස්කෘතිය සලකා බලන්න. මාතෘකා මොනවද? ඒ සංගරාවේ අරමුණ මොනවද? ප්‍රතිපත්ති මොනවද? කවුද ඒ සංගරාව කියවන්නේ? ඒ සංගරාවේ මෙහෙවර මොකද්ද? එතකොට ෆෝමැට් එක මොකද්ද? කතෘ මණ්ඩලයේ සිටින්නේ කවුද? ඔවුන්ගේ සුදුසුකම් මොනවද? ඊළඟට භාෂා කිහිපයකින් ප්‍රකාශයටපත් කරන්න පුළුවන්ද? ඒ වගේ දේවල් බලන්න පුළුවන්. දැන් අපි සංග්‍රහයක් අරගෙන ගත්තා. දැන් මම මෙතන දාලා තියෙනවා ක්‍රියේටිව් ආටිස්ට් කියන සංග්‍රහව Journal of Theatre and Media Studies. ඒකේ තියෙනවා about කියන එකේ අපිට පුළුවන් මේ ජර්නල් එක ගැන විස්තර තියෙනවා. about the journal. editorial team එක කවුද? එතකොට පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙන කර්තෘවරුන්ට ඒ සඳහා ලබාගත්න තොරතුරු මොනවද? එහෙම දෙයක්. ඒවා කියවලා බලන්න. ඒවා කියවලා බලලා අපි ලියන්න යන ආටිකල් එක මේ සංග්‍රහවට ගැලපෙනවද කියන එක ඉස්සලම බලන්න ඕන. එහෙම ගැලපෙනවා නම් විතරයි ලියන්න ඕනේ. ඒ සංග්‍රහව ටාගට් කරලා. මොකද සංග්‍රහයෙන් සංග්‍රහවට ඒගොල්ලෝ පාවිච්චි කරන ෆෝමැට් වෙනස් වෙන්න පුළුවන්. එතකොට රෙෆරන්ස් ලිස්ට් එක හදන ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වචන ගණන වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ සංග්‍රහව ගැන ඉස්සෙල්ලා හොඳට කියවලා බලලා අවබෝධ කරගෙන අපි ලියන්න යන ආටිකල් ඒ සංග්‍රහයේ විෂයපතයට ගැලපෙනවද? ඒවා මේ සියල්ලම සොයලා බලලා තමයි පටන් ගන්න ඕනේ. අපේ ලිපිය මේ සංග්‍රහව ඇක්සෙප්ට් කිරීම පිළිගැනීමට තියෙන අවස්ථා සලකා බලන්න. සාමාන්‍යයෙන් අපි සමහර සංග්‍රහවල සටහන් වෙනවා ඇක්සෙප්ටන්ස් රේට් එක. 120යි ඇක්සෙප්ට් කරන්නේ 80ක් රිජෙක්ට් කරනවා. ඒ වගේ 50ක් ඇක්සෙප්ට් කරනවා 50ක් රිජෙක්ට් කරනවා. ඒක නිසා පිළිගැනීමේ අනුපාතය මොකක්ද කියලා තීරණය කරන්න. පිළිගැනීමේ අනුපාතය වැඩි සංග්‍රහවක පළ කිරීම අපිට මුල් කාලයේ පහසුයි. මොකද අපි ඒ තරම අපිට ලොකුවට හැකියාවක් නැති නිසා. නමුත් සමහර බොහෝ සංග්‍රහවල පිළිගැනීමේ අනුපාතය නොදන්නා අතර ඒවා ප්‍රකාශයට පත් කරන්න කැමතිත් නැහැ. සමහර සංග්‍රහවල තියෙනවා නමුත් සමහර සංග්‍රහවල නැහැ. පිළිගැනීම රඳා පවතින ලිපියේ තියෙන ගුණාත්මක භාවය හා ඒ ශෛලිය සංග්‍රහයේ පරිපාලන සම්පත් මත. ඒ කියන්නේ අපේ ලිපියේ තියෙන ගුණාත්මක භාවය සහ ඒ ශෛලිය කොච්චර ගුණාත්මක වුණත් වැඩක් නැහැ. අපි මේ සංග්‍රහයේ තියෙන ශෛලියට අපි ලියලා නැත්තම්. ඒක නිසා මේ සංග්‍රහයේ තියෙන ශෛලිය තේරුම් ගන්න ඕන. ඒ සංග්‍රහයේ තියෙන භාෂාව තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි මොන භාෂාවෙන්ද පබ්ලිෂ් කරන්න කියන එක තේරුම් ගන්න. සිංහල ඉංග්‍රීසි දෙකම පාවිච්චි කරන සංග්‍රහ තියෙනවා. සිංහල පමණක් පාවිච්චි කරන සංග්‍රහ තියෙනවා. ඉංග්‍රීසි භාෂාව පමණක් පාවිච්චි කරන සංග්‍රහ තියෙනවා. එතකොට වසරකට කොච්චර ඉෂුස් ප්‍රමාණයක් තියෙනවද කියන එක බලන්න. මොකද හැම සංග්‍රහයකම අවුරුද්දකට කලාප කීයක් ගහනවද කියන එක තීරණය කරනවා. ඒ කියන්නේ සමහර සංග්‍රහ තියෙනවා අවුරුද්දකට කලාප 2යි ගහන්නේ. සමහර සංග්‍රහ තියෙනවා අවුරුද්දකට කලාප 4ක් ගහනවා. සමහර සංග්‍රහ තියෙනවා අවුරුද්දකට කලාප 12ක් ගහනවා. සමහර සංග්‍රහ තියෙනවා අවුරුද්දකට කලාප 24ක්. ඒ කියන්නේ හැම දවස් 15කට සැරයක්ම ගහනවා. එතකොට මේ කලාප ප්‍රමාණය වැඩි වෙන්න අපිට අපේ ආටිකල් එක ඇක්සෙප්ට් කිරීමේ ප්‍රවණතාවයත් වැඩි වෙනවා. ඒක නිසා කලාප ප්‍රමාණය මොකක්ද කියන එකත් බලන්න. ඉෂුස් කියන එක. වොලියුම් එක කියලා තියෙනවා ජර්නල් එකේ ඉෂු ප්‍රමාණය. ඉෂුස් කියලා තියෙනවා. වොලියුම් එකක් කියන්නේ ඒක අවුරුද්දක් කියන එක. ඉෂු කියලා කියන්නේ ඒ අවුරුද්දල ඇතුළත තියෙන ඒ කලාප කොච්චරද කියන එක. ඊළඟට එක කලාපයක අයිති වෙන ලිපි ගණන කීයද කියන එක බලන්න. සමහර සංග්‍රහවල තියෙන්නේ ලිපි 5යි. සමහර සංග්‍රහවල 10ක් තියෙනවා. සමහර සංග්‍රහවල 20ක් තියෙනවා. එතකොට මේ එක කලාපයක ලිපි ගණන වැඩි වෙන්න අපේ පර්යේෂණ පත්‍රිකාව පිළිගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. ඒ වගේම විචාරකයන් කවුද රිවීවර්ස්ලා මොනවද ඒගොල්ලන්ගේ තියෙන සුදුසුකම් කියන එකත් බලන්න. ඒ මත ඒ අනුව අපිට පුළුවන් තීරණය කරන්න මොන ජර්නල් එකේද අපි පබ්ලිෂ් කරන්න ඕනේ කියලා. එතකොට අපි ඇක්සෙප්ටන්ස් රේට් එක මොකක්ද කියලා බලනවා තියෙනවනම් එතකොට බලනවා කලාපයක ඉෂු ගන්න කොච්චර තියෙනවද කියලා. ඉෂු ගන්න වැඩි වෙන්න අපේ ජර්නල් එක ඇක්සෙප්ට් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඊළඟට එක ඉෂු එක කලාපයක ලිපි කොච්චර තියෙනවද කියන එක බලන්න. ලිපි ගණන වැඩි වෙන්න අපේ ලිපිය පිළිගැනීමට තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ වගේම තමයි ජර්නල් ඉම්පැක්ට් ෆැක්ටර් එක. මොකද්ද මේ ඉම්පැක්ට් ෆැක්ටර් එක කියන එක බලන්න. සමහර ජර්නල්ස් වලට ඉම්පැක්ට් ෆැක්ටර් එකක් තියෙනවා. සමහර ජර්නල්ස් වලට ඉම්පැක්ට් ෆැක්ටර් එකක් නැහැ. නමුත් සංග්‍රහ බලපෑම් සාධකයට අපි රැවටෙන්න නරකයි. හැමතිස්සෙම ඉම්පැක්ට් ෆැක්ටර් එක තියෙන ඒවා පබ්ලිෂ් කරන්න ඕන කියලා නීතියක් නැහැ. ඒක නිසා ඉංග්‍රීසි අනිතක ඉම්පැක්ට් ෆැක්ටර් තියෙන ඉංග්‍රීසි නොවන සංග්‍රහවලට ඉම්පැක්ට් ෆැක්ටර් එක කැල්කියුලේට් කරන්නේ නැහැ.
ඒක නිසා එතනත් අසාධාරණයක් වෙනවා. දැන් අපි කියමු සිංහලෙන් හරි ප්‍රංශ භාෂාවෙන් හරි ලතින් භාෂාවෙන් හරි පබ්ලිෂ් කරාට ඒවට ඉම්පැක්ට් ෆැක්ටර් එකක් ගොඩක් එන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේ වට පමණයි තියෙන්නේ. ඒක නිසා ඒ ගැන සලකා බලන්න. නමුත් ඒ සංග්‍රහවල බලපෑම් සාධකයට රැවටෙන්න නරකයි. ඒ ඉම්පැක්ට් ෆැක්ටර් එක ගණනය කරන්නේ පහුගිය අවුරුදු දෙකේ කොච්චර සයිටේෂන්ස් ප්‍රමාණයක් තිබුණාද? එතකොට total number of articles වලින් ඒ සයිටේෂන් ප්‍රමාණය බෙදුවහම තමයි ඉම්පැක්ට් ෆැක්ටර් එක. ඉම්පැක්ට් ෆැක්ටර් එක වැඩි වෙනවා කියලා කියන්නේ වැඩියෙන් මිනිස්සු සයිට් කරපු ආටිකල් එක, ජර්නල් එක. එතකොට ඒ කියන්නේ ඒකේ පොපුලැරිටි එක වැඩි කියන එක. එතකොට අපිට ඒකෙන් ලැබෙන ක්‍රෙඩෙන්ෂල්ස් වැඩි. ඒක නිසා නමුත් මේ ගැන වැඩිම සැලකිලිමත් දක්වන්න නරකයි මුල් කාලේ. මේක ඉතාලි සරලයි. නමුත් ඒක සරල නැහැ. මොකද පබ්ලිෂ් කරන්න ගියාම ඒක සරල නැහැ. ඊළඟට වෙබ් ඔෆ් සයන්ස් කියලා තියෙනවා. ඉම්පැක්ට් ෆැක්ටර් එක වැඩි ඉතාමත්ම හොඳ ජර්නල් තියෙන තැනක්. ඒකේ තියෙනවා සාමාන්‍ය විද්‍යා සංග්‍රහ නම් 8000කට වැඩි තියෙනවා. සමාජ විද්‍යා සංග්‍රහවන් 3000ක් විතර තියෙනවා. 3000කට වැඩි ප්‍රමාණයක්. කලා හා මානව ශාස්ත්‍ර සංග්‍රහවන් 1800කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට අනිත් කාරණය තමයි ස්කෝපස් ඩේටාබේස් එක. මොකද ගොඩාක් විශ්වවිද්‍යාලවල දැන් කතා කරන්නේ ස්කෝපස් කියන ඩේටාබේස් එකේ තියෙන සංග්‍රහවල පබ්ලිෂ් කරන්න කියලා. මොකද ඒක ඒ සංග්‍රහවල පබ්ලිෂ් කරාම පස්සේ විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය වර්ධනය වෙනවා. විශ්වවිද්‍යාලයේ එතකොට ඒ සංග්‍රහවල පබ්ලිෂ් කරපු authors ලගේ කීර්ති නාමය වැඩි වෙනවා. ඒක නිසා විද්‍යාත්මක සංග්‍රහ පොත් සහ සම්මන්ත්‍රණ කටයුතු විද්‍යාව, තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව සහ කලා හා මානව ශාස්ත්‍ර යන විෂයන්හි ලෝකයේ පර්යේෂණ නිමවුම් පිළිබඳ විස්තරාත්මක දල විශ්ලේෂණයක්. ඒ කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් එකක් තමයි මේ ස්කෝපස් ඩේටාබේස් එකේ සඳහන් වෙන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ස්කෝපස් ඩේටාබේස් එක අපි මිලදී අරගෙන තියෙනවා. ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන්. ඒකේ හොඳ ජර්නල්ස් මොනවද තියෙන්නේ තමන්ගේ ශාස්ත්‍රයේ කියන එක. නමුත් ඒක ඇබ්ස්ට්‍රැක්ට් ඩේටාබේස් එකක් විතරයි. අපිට සම්පූර්ණ ආටිකල් එක බලන්න බෑ. නමුත් ඇබ්ස්ට්‍රැක්ට් එක බලන්න පුළුවන්. මේක තමයි ස්කෝපස් එකේ. මෙතනින් අපිට තෝරන්න පුළුවන් ඕතගේ නම දාලා අපි අපේ ආටිකල්ස් කීයක් ඒකට ගිහින් තියෙනවද මොනවද ඒ ආටිකල්ස් කියන එක තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව එකක් තියෙනවා සයිමාගෝ ජර්නල් රෑන්කින් සිස්ටම් කියලා. ඒ සයිමාගෝ ජර්නල් රෑන්කින් සිස්ටම් එක හදලා තියෙන්නේ ස්කෝපස් කියන ඩේටාබේස් එක මත පදනම් වෙලා ඒකේ තියෙන ආටිකල්ස් ඒකේ තියෙන ජර්නල්ස් තමයි සයිමාගෝ ජර්නල් රෑන්කින් එකටත් ගිහිලා තියෙන්නේ. ඒකෙදී සංග්‍රහ කාණ්ඩ 4කට බෙදා දක්වනවා. Q1, Q2, Q3, Q4 කියලා. Q1 කියලා කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළම සංග්‍රහ කාණ්ඩය. Q2 කියලා කියන්නේ ඊට වඩා ටිකක් අඩු ගුණාත්මක භාවයෙන් ටිකක් අඩු සංග්‍රහ කාණ්ඩය. Q3 කියන්නේ ඊට ටිකක් අඩු සංග්‍රහ කාණ්ඩය. ඊට පස්සේ Q4 කියලා කියන්නේ ගුණාත්මක භාවයේ අඩුම සංග්‍රහ කාණ්ඩය. මේකේ තියෙන වටිනාකම තමයි අපිට පුළුවන් අපිට තීරණය කරන්න පුළුවන් අපි පබ්ලිෂ් කරන්නේ අපේ ආටිකල් එක මොන මට්ටමේ සංග්‍රහයකද කියන එක තීරණය කරන්න පුළුවන්. අපේ ආටිකල් එක ඒ තරම්ම ගුණාත්මක භාවයක් නැහැ කියලා අපිට තේරුණොත් Q4 එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් අධික ගුණාත්මක භාවයෙන් යුතු එකක් කියලා තීරණය කරනවා නම් Q1 එක පබ්ලිෂ් කරන්න පුළුවන්. මේක තමයි Simago index එක. ඔයගලන්ට පේනවා RESTJR එක යටින් කොළ පාටට ලියලා තියෙනවා Q1 කියන එක. එතකොට modern language journal කියන එක Q1. ඒ කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළම ආටිකල් එකක් ඒක පබ්ලිෂ් කරන්නේ ඇමරිකාවෙන්. ඒ වගේ අර කොඩියක් තියෙන කොනේම ඒක පෙන්වුම් කරනවා. ඊළඟට Journal of Communication American journal එකක් ඒකත් ඒ වගේ. ඒ විදිහට අපිට හොයාගන්න පුළුවන් මොකද්ද කියන එක. ඒකෙදි දැන් අපි මම මෙතනදී තෝරගෙන තියෙනවා Quarterly Journal of Economics කියන එක. එතෙන්දී අපිට පුළුවන් මේ මොකද්ද මේ ජර්නල් එකේ මේ ජර්නල් එක අපිට පබ්ලිෂ් කරන්න ඕන නම් මොකද්ද මේ ජර්නල් එකේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් කියන එක හොයාගන්න පුළුවන්. අර ඕගලන්ට මෙතන පහළට යනකොට පේනවා හෝම් පේජ් කියලා තියෙනවා. හෝම් පේජ් එක ක්ලික් කරාට පස්සේ ඒ Quarterly Journal of Economics කියන ජර්නල් එකට යනවා. එතෙන්දී අපිට පුළුවන් වැඩි විස්තර හොයාගන්න. එතකොට Q1 එතකොට H index එක 246 කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ H index එක කියන්නේ ඉතාමත්ම හොඳ ගුණාත්මක භාවයෙන් වැඩි ජර්නල් එකක්. ඒක 246 කියලා කියන්නේ. ඒ අනුව අපිට පුළුවන් අපි ලියපු ආටිකල් එක අපේ ගුණාත්මක භාවයට අදාළව මොන කාට එකටද අයිති වෙන්නේ කියලා තීරණය කරලා පබ්ලිෂ් කරන්න. ඒකයි Simago index එකේ තියෙන ප්‍රධාන වාසිය.
ඒ වගේම උල්රිච් පිරියඩිකල් ඩිරෙක්ටරි කියලා එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා ඒ උල්රිච් පිරියඩිකල් ඩිරෙක්ටරි එකේ තියෙන්නේ ලෝකයේ පබ්ලිෂ් කරන හැම ජර්නල් එකක්ම ඒක ලියලා තියෙනවා. ඒකේ තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් හොයාගන්න මොකද්ද ජර්නල් මොන ජර්නල් එකේද අපි පබ්ලිෂ් කරන්න ඕනේ කියලා. නමුත් මෙහිදී ගුණාත්මක භාවය යනවා වර්ගීකරණය කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඊළඟට ඔස්ට්‍රේලියන් රිසර්ච් කවුන්සිල් එකෙන් ජර්නල් ලිස්ට් එකක් පබ්ලිෂ් කරලා තියෙනවා. ඒ ජර්නල් ලිස්ට් එකේ ගුණාත්මක භාවයෙන් වැඩි ජර්නල් ලිස්ට් එකක්. ඒක මේ ඔස්ට්‍රේලියන් රිසර්ච් කවුන්සිල් එක ඩෙවලොප් කරපු සිස්ටම් එකක්. ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් මොනවද ගුණාත්මක භාවයෙන් වැඩි ජර්නල්ස් කියන එක. දැන් මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ජර්නල්ස් ගොඩක් තියෙනවා. එක ජර්නල්ස් තියෙනවා. ගොඩාක් ජර්නල් තියෙනවා. නමුත් මේ ජර්නල් ගොඩක්ම දේවල් කොල්ලකාරී ප්‍රකාශන. ඒ කියන්නේ predatory publications. දැන් ඕගොල්ලෝ අපි කවුරුත් දන්න දෙයක් තමයි ලැම්බර්ට් පබ්ලිෂින් කියන්නේ. ලැම්බර්ට් පබ්ලිෂින් කියන්නේ predatory publisher කෙනෙක්. ඒක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ කොල්ලකාරී. ඒකේ පබ්ලිෂ් කරාට අපිට කිසි වාසියක් ලැබෙන්නේ නැහැ. කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ ඒවා. ඒ වගේ ඒවා ගැන අපි මෙහෙදි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. මොනවද මේ කොල්ලකාරී ප්‍රකාශන කියන්නේ? මොකද ඒවා පබ්ලිෂ් කරාට අපිට අපේ ප්‍රොමෝෂන් එකේදී සලකන්නේත් නැහැ. ඒවා සේරම අපි අයින් කරනවා. ඒක නිසා කොහොමද මේ කොල්ලකාරී ප්‍රකාශනයන් මොනවද කියන එක අපි හොයාගන්න අවබෝධයක් තියෙනවා. අපි ඒක ලබා ගන්න කොහොමද? දැන් උදාහරණයක් විදිහට තව එකක් තමයි green publication කියලා පොත් ගහන තැනක් තියෙනවා. ඒකත් predatory publisher කෙනෙක්. ඒක පිළිගන්නේ නැහැ. එතකොට බීල්ස්ගේ ලිස්ට් එකක් තියෙනවා. වෙබ් එකට ගියාම ඕගොල්ලෝට හඳුනා ගන්න potential predatory scholarly open access publishers කියලා තියෙනවා. එතන publishersලා ලිස්ට් එකක් දාලා තියෙනවා. ඒගොල්ලෝ බීල්ස්ගේ මේ බීල්ස්ගේ ලිස්ට් එක අනුව ඒ publishersලා සේරම කොල්ලකාරී publishersලා. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට පේනවා stand alone journal කියලා තියෙනවා. ඒ journal එකට ගියාට පස්සේ අපිට ඒ stand alone journals වලට ගියාන් පස්සේ බලන්න පුළුවන් මොනවද journals ලෝකෙ පිළිගන්නේ නැති හොර ජර්නල් මොනවද කියන එක. දැන් උදාහරණයක් විදිහට මම මෙතන දාලා තිනවා Asian Journal of Humanities and Social Sciences. ඒ වගේ එතකොට Asian Journal of Chemistry. ඒ ජර්නල් පිළිගන්නේ නැහැ. ඒක නිසා අපි විශේෂයෙන්ම අපේ පරීක්ෂණ පත්‍රිකාව පබ්ලිෂ් කරනකොට මේ බීල්ස් ලිස්ට් එකට ගිහිල්ලා බලන්න ඒක predatory publication එකක්ද නැද්ද කියලා. එහෙම අපි පබ්ලිෂ් කරේ නැත්නම් ඇති වැඩක් නැහැ. එහෙම ඒ කියන්නේ මේවා පබ්ලිෂ් කරොත් අපිට වැඩක් නැහැ. මොකද ඒවා කවදාවත් සැලකිල්ලට භාජනය වෙන්නේ නැහැ අපේ ප්‍රොමෝෂන් එකකදීවත්. එහෙම නැත්නම් අපේ රිසර්ච් ග්‍රාන්ට් එකට ඉල්ලීමේද බලපාන්නේ නැහැ. නමුත් අපි ගැන ගුණාත්මක භාවයෙන් අඩු තක්සේරුවක් කිරීමට මිනිස්සු පෙළඹෙනවා. මොකද එයා පබ්ලිෂ් කරලා තියෙන predatory journals වල කියලා මතයක් ගොඩනගින්න නිසා. ඒ වගේම තමයි cabals කියලා කියනවා. cabelsගේ ලිස්ට් එකක් තියෙනවා black list and white list කියලා. white list කියලා කියන්නේ හොඳ publications. black list කියලා කියන්නේ නරක publications. cabals එක නමුත් cabals එකට අපිට සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ. ඒකෙන් බලා ගන්න පුළුවන් මොනවද පිළිගන්න journals එහෙම නැත්නම් මොනවද නොපිළිගන්න journals කියලා. එතකොට white list කියලා එකේ තියෙන publications අපි පිළිගන්නවා. black list එකේ තියෙන publications අපි පිළිගන්නේ නැහැ. ඒක නිසා අපි researchersලා විදියට white list එකේ තියෙන publications වල විතරයි publish කරන්න ඕනේ. ඒ වගේම අපේ reference list එක බලලත් අපිට පුළුවන් තීරණය කරන්න මොකද්ද හොඳ සුදුසු මේ journals කියලා. දැන් මේකේ පළවෙනි එක ගත්තාම පස්සේ ඒකේ අර italic mark වලින් තියෙනවා journal එකේ නම. Yale Classical Studies කියන එක. ඒ කියන්නේ මේ ආටිකල් එක තමයි Japan and Ancient Western Classic the role of divine intervention in Greek Roman and Japanese literature. එතකොට ඒ පුද්ගලයා සයිට් කරපු ආටිකල්ස් තමයි මේ පහලින් තියෙන්නේ. එකක් තමයි Yale Classical Studies. අනිත් එක තමයි Poets and Critics of the Classical Tradition. ඒ වගේ අපිට පුළුවන් හොයාගන්න ඒ වයින්ොත් හොඳ ආටිකල්ස් හොඳ ජර්නල්ස් මොනවද කියන එක. ලිපිය සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගික සලකා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ලිපිය සමාලෝචනය කිරීමට peer review කරන්න කොච්චර කාලයක් ගත වෙනවද? ගොඩාක් පරීක්ෂකයන්ගේ තියෙන චෝදනාවක් තමයි සමහර ජර්නල්ස් වලට දැම්මාම
ඉතාමත් විශාල කාලයක් ගන්නවා ඒගොල්ලෝ peer review කරන්න. ඒක නිසා අපි බලන්න ඕන ලිපිය සමාලෝචනය කරන්න කොච්චර කාලයක් ගන්නවද කියලා. ඒ වගේම තමයි ලිපිය ප්‍රකාශනය පිළිගත්තට පස්සේ ප්‍රකාශ කරන්න කොච්චර කාලයක් සමහරවල් පිළි අරගෙන අපිට queue එකේ ඉන්න වෙනවා සෑහෙන කාලයක්. එතකොට පිළිගත්තට පස්සේ ප්‍රකාශනය අතර කොච්චර කාලයක් තියෙනවද කියලා බලන්න. ඒ වගේම භූගෝලීය ව්‍යාප්තිය කෙසේද කියලා බලන්න. දැන් උදාහරණයක් විදිහට ඒසියා පැසිෆික් ජර්නල්ස් වල සමහර වෙලාවට සවුත් ඒෂියන් ඉන්න අපිට පබ්ලිෂ් කරන්න බෑ. එහෙමයි. ඒ වගේ අපි සමහර ජර්නල්ස් එක්තරා භූගෝලීය ව්‍යාප්තියකට පමණක් සීමා වෙනවා. ඒ වගේම විශේෂ ප්‍රේක්ෂකයන් සිටිනවාද කියන එකත් ඔයාලා බලන්න. ඒ කියන්නේ සමහර ජර්නල්ස් තියෙනවා ඒක දැන් උදාහරණයක් විදිහට සමහර ජර්නල්ස් තියෙනවා ලයිබ්‍රරියන්ස්ලා විතරයි. නමුත් ලයිබ්‍රරියන්ස් ලෙක්චරර්ස්ලාව ටාගට් කරන්නේ නැහැ. අන්න ඒ වගේව තියෙනවා. ඒක නිසා ඒව ගැන බලන්න. ඊළඟට මොන වගේ සහයෝගයක් අපිට මේ ජර්නල් වලින් ලබා ගන්න පුළුවන්ද කියන එක. සමහර ජර්නල් අපිට ඔෆර් කරනවා අපේ භාෂාව හදා ගන්න, ලැන්ග්වේජ් එඩිටින් කරන්න. එතකොට සමහර ජර්නල්ස් අපෙන් සල්ලි අඩුවෙන් ගන්නවා පබ්ලිෂ් කරන්න. මොකද අපිට ඕපන් ඇක්සස් හැම කෙනෙකුටම බලන්න පුළුවන් විදිහට ජර්නල් එකේ පබ්ලිෂ් කරනවා නම් සාමාන්‍යයෙන් අපි මුදල් ගෙවලා තමයි පබ්ලිෂ් කරන්න ඕනේ. මේ මුදල් ගෙවුවා කියලා අපේ ඒකේ ක්වොලිටි එක අඩු වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒකට කියනවා පබ්ලිකේෂන් චාර්ජස් කියලා. පබ්ලිකේෂන් චාර්ජස් සමහර ලාවට ගෙවන්න ඕන. එහෙම නැත්නම් පබ්ලිකේෂන් චාර්ජස් ඒ කියන්නේ සමහර වෙලාවට පබ්ලිකේෂන් චාර්ජස් අය කරනවා අර ප්‍රෙඩේටර් ජර්නල්ස්. නමුත් හොඳ ජර්නල්ස් උත් පබ්ලිකේෂන් චාර්ජස් අය කරනවා. නමුත් අපි දැනගන්න ඕන හොඳ ජර්නල් පබ්ලිකේෂන් චාර්ජස් අය කරාට එතන ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ පබ්ලිකේෂන් චාර්ජස් අය කරන්නේ ඒක නොමිලේ ඉදිරිපත් කිරීම සඳහා අපේ පරීක්ෂණ පත්‍රිකාව. එතකොට මැතිව් එෆෙක්ට් කියන එක සමාන අනිවාර්යෙන් මේ අපි පබ්ලිෂ් කරන යනකොට බලපාන්න පුළුවන් තවත් කාරණයක්. මොකද්ද මේ මැතිව් එෆෙක්ට් කියන්නේ? අපේ කෘතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා ඇති choices වලින් අපි ප්‍රයෝජන ගන්නවා. ඒක තමයි මැතිව් එෆෙක්ට් එකෙන් කියන්නේ. උදාහරණයක් විදිහට ප්‍රවීණ විද්‍යාඥයන් ඔවුන්ගේ දායකත්වයන් සඳහා විශාල ගෞරවයක් ලබා ගන්නවා. ඒක නිසා අපි ආටිකල් එකක් ලියනකොට, අපි රිසර්ච් එකක් කරනකොට ඒ ශාස්ත්‍රයේ සිටින ප්‍රවීණ විද්‍යාඥයෙක්ගේ සහයෝගය ලබා ගන්නවා නම් එහෙම නැත්නම් ඔහුත් ඒකේ සම කතෘවරයෙක් විදිහට දානවා නම් අපිට මේ අපේ ආටිකල් එක පබ්ලිෂ් කිරීමේ හැකියාව වැඩි වෙනවා. මොකද මේ ශාස්ත්‍රය ඒ පුද්ගලයා පිළිගන්නවා. තමන් හැම එක්කෙනාගේම ශාස්ත්‍රයේ ඉන්න විශේෂයෙන් පිළිගන්න පුද්ගලයෝ. ඒගොල්ලෝ විශේෂයෙන්ම ඒක ඒ වගේ අය ඒගොල්ලෝ අපේ ආටිකල් එකේ සම කතෘත්වය දරනවා නම් ඒ වගේ ආටිකල්ස් පිළිගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. ඒකට මැතිව් කියනවා ධනවතුන් ධනවත් වන අතර දුප්පතුන් දුප්පත් වේ කියලා. උදාහරණයක් විදිහට MIT අර්ථශාස්ත්‍රඥයන් විසින් සම රචනා කරන ලිපි ඉතාමත් ඉහළ ප්‍රමාණයක් සයිටේෂන්ස් තිබුණා. කර්තෘන්ගේ සයිටේෂන්ස් තියෙනවා. ඒ වගේම MIT ස්ලෝන් කළමනාකරණ පාසලේ මහාචාර්ය පියරේ අසලෝය පවසන්නේ තත්ත්වයේ බලපෑමක් ඇති බව පෙනී යන බවයි. තමන්ගේ ඒ තත්ත්වයේ පරීක්ෂණයේ කතෘවරයාගේ තත්ත්වය පබ්ලිෂ් කිරීමට කොතරම් බලපෑමක් වෙනවද කියන එක. ඒ වගේම තමයි ප්‍රධාන පෞද්ගලික පර්යේෂණ සංවිධානයක් වන හාවර්ඩ් හියුස් වෛද්‍ය ආයතනයේ කියනවා කතෘවරයන්ට ගෞරවනීය විමර්ශන තත්ත්වයක් ප්‍රදානය කරනකොට ඒගොල්ලන්ගේ සයිටේෂන්ස් 12%කින් වැඩි වෙනවා කියලා. ඒක නිසා අපි හැම විටම උත්සාහ කරන්න පුළුවන් නම් යම්කිසි ශාස්ත්‍රයේ සිටින ප්‍රවීණයෙක් දායක කරගන්න අපේ පර්යේෂණයට සහ අපේ ලිපියට ඒක ඉතා ප්‍රෙස්ටිජියස් ජර්නල්ස් ඇක්සෙප්ට් කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. criteria used by the editor එකක් තමයි day and night. ඒ කියන්නේ එක පිළිගන්න එක පිළිගන්නේ නැහැ. ඕක තමයි ඒගොල්ලන්ගේ criteria එක. ලිවීම කරනකොට මොකක්ද අපි කරන්නේ? ලියනකොට ලිවීමේ මානසිකත්වය, ආකල්පය මොකක්ද කියන එක අපි ස්ථාපනය කරන්න ඕන. ආචාර ධර්ම මොනවද කියලා දැනගන්න ඕන. ලිවීමට සූදානම් වෙන්න ඕන. ඊළඟට ලියන්න ඕන. ඊට පස්සේ අපේ ලිපිය සංශෝධනය කරන්න ඕන. කොහොමද ලියන්න මනස පිහිටවා ගන්න? ඔබ ලියන්නේ සංනිවේදනය කිරීමට මිස අන් අය විශ්මයට පත් කිරීමට නොවන බව මතක තබා ගන්න. ඒක නිසා අපි ලස්සන වචන පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ ලියනකොට. ඉතාමත්ම සරලව අනිත් අයට පහසුවෙන් කියන්න පුළුවන් ආකාරයට ලියන්න.
ඊළඟට ඔබේ කෘතිය කියවන සංගරා කතෘවරයන් ඊළඟට තුල්්‍ය විචාරකයින් මහාචාර්යවරුන් හැමතිස්සෙම අපිට හොඳක් කිරීමට තමයි උත්සාහ ගන්න. අපි ඒක විනා නැති කරන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් වලින් මෙහෙම කරන්න කියලා අපිට උපදෙස් දෙනවා. ඒගොල්ලන්ට මේ කියන්නේ මුදල් මේ ආධාරයක් කරන්නේත් නැහැ. ඒක නිසා ඒගොල්ලෝ යමක් හොඳින් කරන්න උත්සාහ කරන බව හැමතිස්සම සිහියේ තබා ගන්න ඕනේ. ඒ වගේම ඔවුන් නිර්මාණාත්මක විවේචනයේ ප්‍රධාන අරමුණ අපිව සාර්ථක පරීක්ෂකෙක් කිරීමට බව හැමතිස්සම සිහියේ තියා ගන්න ඕනේ. ඒ වගේම තමයි ආචාර ධර්ම මොනවද කියන එක මේ typing mistakes තියෙනවා මේකේ මම හිතන්නේ ෆොන්ට් එක මාරු වෙච්ච නිසා ආචාර ධර්ම මොනවද කියලා දැනගන්න ඕන. ඒක ඉතින් අව්‍යාජභාවය. අපි බොරු කරන්න නරකයි. අපි ලියන එක හරියට ලියන්න ඕන. ඒ වගේම අපේ කල්පිතයන්ට සහාය දක්වන දත්ත විතරක් යොදන්න නරකයි. සියලුම දත්ත අපි පෙන්눔 කරන්න ඕන. ඒ වගේම සමහර අය ඇත්තටම පරිශන කරන්නේ නැහැ. දත්ත ගබඩාවක් හරි ගැස්සගෙන පරිශන කරනවා. දත්ත මැනිපියුලේට් කරනවා. ඒ වගේම කරන්න නරකයි. ඒකට අපේ අදහසට ගැලපෙන ආකාරයට දත්ත හදනවා. හදලා මේ පරිශනය කරනවා. එහෙම කරන්න නරකයි. ඒ වගේම තමයි රූප වගු මැනිපියුලේට් කරන්න බෑ. ඊළඟට සුදුසු සංඛ්‍යාන මේ ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න ඕනේ. ඒක තමයි ආචාර ධර්ම පද්ධතියට අනුකූල වෙන්න ඕන කියන්නේ. ඒ වගේම තමයි නව්‍යතාවයක් තියෙනවා. අලුත් දෙයක් හොයාගන්න ඕනේ. හැමදාම කියන බයිලේම ගහන්න නරකයි. අලුත් දෙයක් අපි අපෙන් පෙන්눔 කරන්න මෙන්න මේකයි මම අලුතෙන් හොයාගත්තේ කියන එක. එහෙම තියෙනවා නම් විතරයි ජර්නල් එකක් අපේ සංග්‍රහාවක් අපේ ලිපිය ඇක්සෙප්ට් කරන්නේ. ඒ වගේම එකම සොයා ගැනීම නැවත නැවත ප්‍රකාශ කරන්න බෑ. ඒක විශේෂ තත්ත්වයන්ගේ හැට නැවත නැවත ප්‍රකාශ කරන්න පුළුවන් වුණ භාෂාව වෙන භාෂාවකින් ලියනවා. නමුත් අපිට මුල් මූලාශ්‍රයෙන් අවසර ගන්න ඕන. ඒක නිසා එකම ප්‍රකාශනය නැවත නැවත කරන්න බෑ. එකම අත්පිටපත එකවර වාර සංග්‍රහ දෙකකට හා වැඩි ගන්නකට අරින්න නරකයි. සාමාන්‍යයෙන් එහෙම කරලා අහුනොත් එහෙම ඔයගොල්ලෝ බ්ලැක් ලිස්ට් කරනවා. ඒක නිසා අපි එකවරකට අරින්න එක සංග්‍රහයකට. ඒක රිජෙක්ට් කරාට පස්සේ තමයි අනිත් සංග්‍රහයට යන්න ඕනේ. ඒක නිසා එකවර අත්පිටපත් 3-4කට දාන්න එපා. ඒක තමන්ට ලබා ගන්න ඒක සම්කිසි දවසක පාරාවලල්ලක් වෙනවා. අපි හොඳ රිසර්චර්ස්ලා වෙච්ච දවසක. ඒක නිසා. ඒ වගේම තමයි තවත් අපි දකින්න දෙයක් තමයි අපි පරීක්ෂණ කරනවා. විශේෂයෙන්ම PhD කරනවා. PhD කරාට පස්සේ අපි PhD එකෙන් කෑලි පරීක්ෂණ පත්‍රිකා ගණනාවක් හදනවා. එක PhD එකකින් හදනවා පරීක්ෂණ පත්‍රිකා 15ක් විතර. එහෙම කරන්න බෑ. එහෙම පබ්ලිෂ් කරන්න බෑ. එහෙම පබ්ලිෂ් කරොත් ඒගොල්ලෝ මේ කියන්නේ සමහර සංගණන ඒගොල්ලෝ හොයා ගන්නවා. කවුද එහෙම පබ්ලිෂ් කරලා තියෙන්නේ කියලා. අපි මේකට කියනවා සලාමි විද්‍යාව කියලා. සලාමි කියන්නේ සොසේජ් එකක්. ලොකු සොසේජ් එකක්. ඒ කියන්නේ විශාල ප්‍රමාණයෙන් විශාල ඒ සොසේජ් එක සාමාන්‍යයෙන් කෑලි වලට ස්ලයිස් කරලා තමයි කන්නේ. ඒකයි අපි ඒකට සලාමි. එහෙම නැත්නම් පිපිඤ්ඤා විද්‍යාව කියනවා. පිපිඤ්ඤා ගෙඩිය කෑලි වලට කපලා cucumber science කියලා කියනවා. කෑලි වලට කපලා ඒ වගේ එහෙම වුණත් ගොඩක් වෙලාවට ද Elsevier වගේ ජර්නල්ස් වල පබ්ලිෂ් කරොත් ඒ වගේ ආටිකල් එකක් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ රීට්‍රැක්ෂන් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ යටින් දානවා මේක මෙහෙම සලාමි රිසර්ච් එකක් එහෙම නැත්නම් මේක පිපිඤ්ඤා විද්‍යාවක් එහෙම නැත්නම් මේක විශ්වාස කටයුතු එකක් නෙමෙයි කියලා. එහෙම ජීවිතයේ පරිශ්‍රකයකට ලබන්න පුළුවන් ඊ타මත්ම නරකම දේ තමයි රීට්‍රැක්ට් කරනවා කියන්නේ. යම්කිසි ජර්නල් එකක් එහෙම නැත්නම් ස්කෝපස් වෙබ්සයිට් එකට ගියාම ඔබට බලා ගන්න පුළුවන් ලංකාවේ සමහර විද්‍යාඥයෝ ඉන්නවා ඒ වගේ රීට්‍රැක්ෂන් වලට මුහුණ දීපු. ඒකේ පැහැදිලිවම ලියනවා මේ පුද්ගලයා මේක පිළිගන්න බෑ කියලා. මේ දත්ත මැනිපියුලේට් කරලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මෙහෙම පරීක්ෂණයක් සිදු වෙලා නැහැ මේ බොරු පරීක්ෂණයක් කියලා. ඒක නිසා අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මේ විදිහට මේ විදිහට ලියනකොට. තොරතුරු සහ අදහස් ප්‍රභවයන් උපුටා දැක්වීම. අපි යමක් ලියනකොට අපි යම්කිසි අදහසක් දක්වනකොට ඒ අදහස අනිත් අය මොනවද කියලා තියෙන්නේ කියලා අර සාහිත්‍යයෙන්ම කරුණු අරගෙන දක්වන්න ඕන. ඒක තමයි විශේෂයෙන් කරන්න ඕනේ. ඒ වගේම අනිත් අයගේ වචන අධික ලෙස පාවිච්චි කරන්න නරකයි. තමන්ගේ වචන වලට පෙරලන්න. ගොඩක් අය අපි දැකලා තියෙනවා මේ විතින් ඉන්නට කමා ලියනවා අරකම අරගෙන ඒ වචන ටික එහෙමම ලියනවා. එහෙම ලියන්නේ අපේ වචනෙන් අපි ලියන්න පැරාෆ්‍රේස් කරන්න ඕන. ඒක කරන්න ඕන. ඊළඟට අයිතම පිටපතක් කිරීමේදී සටහන් කිරීමේ ඒකේ ප්‍රභවය. ඒ කියන්නේ සෝස් එක මොකක්ද කියන එක ලියන්න ඕන. දැන් මම කිව්වොත් එහෙම බොහෝ පරීක්ෂකයන් අර්ථාපල් වල ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා පරීක්ෂණ සිදු කර ඇත.
හරිද? ඒක මගේ ප්‍රකාශය නෙවෙයි. මගේ ප්‍රකාශය සනාථ කිරීම සඳහා වරහන් ඇතුළේ අපි ලියන්න ඕන ප්‍රභවයක්. මොන රිසර්චර්ස්ලාද කියලා තියෙන්නේ කියන එක. අන්න ඒක ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි අඩු අර ඉන්වර්ටඩ් කමාස් යොදා ගන්න ඕන. උපුටා දැක්වීම අඩු ප්‍රමාණය. තමන්ගේ වචන පාවිච්චි කරලා තමයි ලියන්න ඕනේ. ඊළඟට sometime drafting some items without looking at the source material. සමහර වෙලාවට අපි කරන තවත් වැරද්දක් තමයි ඇත්තටම මුල් ආටිකල් එක නොදැක අපි සයිට් කරනවා අපි ඒ ආටිකල් එක දැක්කා කියලා. තව කෙනෙක් ආටිකල් එක සයිට් කරලා දෙන එක සම්පූර්ණ වැරදි. මොකද අරයා වැරද්දක් කරලා දෙනවා නම් එයාත් අපිත් වැරද්දක් කරනවා. සමහර වෙලාවට ආටිකල් රීට්‍රැක්ෂන්ස් වලට බලපාන එක හේතුවක් තමයි ඒක. මෙහෙම දැන් අපි ලියනවා සමරසිංහ 1999 මෙසේ ප්‍රකාශ කරන ලදී කියලා. නමුත් අපි සමරසිංහගේ ආටිකල් එක දැකලා නැහැ. අපි දැක්කේ ඒක රණසිංහගේ ආටිකල් එකේ ලියලා තියෙනවා සමරසිංහ මෙහෙම කිව්වා කියලා. එතකොට සමහර වෙලාවට යම්කිසි කෙනෙකුට කියන්න පුළුවන් නෑ සමරසිංහගේ ආටිකල් එකේ එහෙම දෙයක් ලියලා නැහැ කියලා. එතකොට අපේ ජර්නල් අපි ඒක ජර්නල් එකකට ලියලා තියෙනවා. අපි ජර්නල් එකට ලිව්වට පස්සේ ඒගොල්ලෝ පිළිගත් පරීක්ෂණයක් කරලා ලියනවා මේ ආටිකල් එක විශ්වාස කරන්න බෑ මේව මොකද මෙයා බොරු කියලා ලියනවා. බොරු ලියලා තියෙනවා කියන එක. ඒක නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට ප්‍රකාශන අපි යමික්ගේ දෙයක් කරනවා නම් අපි ප්‍රකාශන අයිතියක් විශාල වශයෙන් කොපි කරනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රකාශනයට අයිතියක් ඉල්ලන්න ඕන. ඒ වගේම මිනිස්සුන්ට සතුන්ට සදාචාරාත්මක ලෙස පරිශ්‍රණය සලකන්න ඕන. අභිරුචි ගැටුම් අනාවරණය කිරීම. ඒ කියන්නේ conflict of interest මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ පුද්ගලයා අපේ නිල බලයෙන් යම්කිසි ක්‍රියාවක් කරා නම් නිල බලයෙන් දත් එකතු කරා නම් අන්න ඒවා ප්‍රකාශයට පත් කරලා තියෙනවා අපේ ජර්නල් එකේ. ඒ වගේම අපි පාර්ශව දෙකක අරමුණු වලට නොගැලපෙනවා නම් ඒ අපි ප්‍රකාශ කරන දේ ඒවා තමයි අභිරුචි ගැටුම් කියලා කියන්නේ conflict of interest. ඒවා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා අපේ ආටිකල් එකේ. ඒ වගේම තමයි අපි ෆන්ඩින් අරගෙන තිබුණා නම් යම්කිසි සෝස් එකකින් අපි ඒකත් මේකේ සඳහන් කරලා තියෙනවා. ඔය ethics සම්බන්ධයෙන් අපිට ඉතාමත් හොඳ සංස්කරණයක් තියෙනක නොමිලේ ලබා ගන්න පුළුවන්. පර්යේෂණ වගකීම් සහගත හැසිරීම කියන එක තුන්වෙනි සංස්කරණය 2009 මම URL එක දීලා තියෙන එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මෙහිදී දැන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ව්‍යාපෘතියක ප්‍රධාන පර්යේෂකයා ඔබ යයි සිතන්න. ව්‍යාපෘතිය නිම කිරීම සඳහා ඔබ කිහිප දෙනෙකු සමග වැඩ කර ඇත. ව්‍යාපෘතියේ ප්‍රතිඵලය සංග්‍රහවක පළ කිරීමේදී කතුවරයෙකු වීමට සුදුසුකම් ලැබිය හැක්කේ පහත අයගෙන් කවරෙක්ද? ව්‍යාපෘතිය පුරා ඔබට මඟ පෙන්වූ ඔබේ පර්යේෂණ උපදේශකයා, ව්‍යාපෘතිය සඳහා උපකරණ භාවිතා කිරීමට ඔබ පුහුණු කළ සගයෙකු, යම් අත්හදා බැලීම් සැලසුම් කර මෙහෙය වූ සගයෙකු, ඔබේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඔහු හෝ ඇය ඔබේ පර්යේෂණයට සම්බන්ධ නොවුවත්. කවුද එතකොට මෙහෙදී අපි කතුවරයෙකු වීමට සුදුසුකම් ලැබෙන්නේ? 1. ව්‍යාපෘතිය පුරා ඔබට මඟ පෙන්වූ පර්යේෂක උපදේශක. ඒ වගේම තමයි තුන්වෙනි එක. යම් අත්හදා බැලීම් සැලසුම් කර මෙහෙය වූ සගයෙකු. දෙපාර්තමේන්තු ප්‍රධානියා නිල දාන්න බෑ නිල බලයෙන්. ඒ වගේම යම් කිසි මොකක් හරි උපකරණයක් පාවිච්චි කරන්න දාපු පුද්ගලයෙක් ඒකට යොදන්න අපිට බෑ. පර්යේෂණ පත්‍රිකාවක කතුවරින් සිටින බව සිතන්න. ඒවා ඊට මැනවින් ලයිස්තුගත කළ යුත්තේ කුමන අලුපිළිවෙලද? 1. පිළිවෙල වැදගත් නැත. 2. ආකාරාදී පිළිවෙලට. 3. වඩාත්ම ජ්‍යෙෂ්ඨම පුද්ගලයාගේ සිට වඩාත්ම කනිෂ්ඨම පුද්ගලයා දක්වා. 4. විශාලම දායකත්වයේ සිට අවම දායකත්වයේ දක්වා. ඕතර්ස්ලා අපි පෙළගස්වන්නේ විශාලම දායකත්වයේ සිට අවම දායකත්වය දක්වා. ආචාර්ය අහමඩ් මහාචාර්යවරයෙක් සහ පර්යේෂණ කණ්ඩායමක ප්‍රධානියෙකි. ඔහු තමයි සිසුන් විසින් කරන ලද ව්‍යාපෘතියක් අධීක්ෂණය කර ඇත. ව්‍යාපෘතියේ වැදගත්ම කාර්යභාරය ඉටු කළ ශිෂ්‍යයා සංග්‍රහයක් සඳහා ලිපියක් ලියා තිබේ. අතුවරුන්ගේ ලයිස්තුවේ අහමඩ්ගේ නම සඳහන් විය යුත්තේ කොතෙන්දයි ඔහුට විශ්වාස නැත. කොහොමද අපි ඔහුට උදව් කරන්නේ? ආචාර්ය අහමඩ්ගේ නම පළමුව පැමිණිය යුතුය. මක් නිසාද ඔහු පර්යේෂණ අධීක්ෂක වේ. 2 තමා පර්යේෂණ කටයුතු සිදු කළ ශිෂ්‍යයාගේ නම පළමුවෙන් සඳහන් කළ යුතුය. අනතුරු ආචාර්ය අහමඩ්ගේ නම ඉන්පසු අනිත් සිසුන්ගේ නම් ඇතුළත් කළ යුතුය.
තුන්වෙනි එක තමයි ආචාර්ය අහමඩ්ගේ නම කතුවරුන්ගේ ලයිස්තුවේ අවසාන වශයෙන් දිස්විය යුතුය. සාමාන්‍යයෙන් කරන්නේ පරීක්ෂණ කටයුතු කළ ශිෂ්‍යයාගේ නම තමයි ඉස්සෙල්ලා එන්නේ. ඊට පස්සේ තමයි අහමඩ්ගේ නම එන්නේ. ඊට පස්සේ උදව් කරපු අය ඊට පස්සේ දාන දෙවෙනි එක. ලිපියක් ලිවීමට සූදානම් වෙනවා. කොහොමද අපි? ප්‍රකාශ දැනට ප්‍රකාශ කළ තියෙන ලිපියේ ආකෘතිය කියවන්න. එහෙම කියවලා බලන්න කොහොමද අනිත් අය ලියලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ස්ටයිල් මැනුවල්ස්. ස්ටයිල් මැනුවල්ස් තියෙනවා මෙතන තියෙනවා තුනක්. ACS එක තියෙනවා, scientific style and format තියෙනවා, AIM එක තියෙනවා. ස්ටයිල් මැනුවල්ස් අරගෙන බලන්න කොහොමද අපි ලියන්නේ කියන එක. ඒ වගේම තමයි පූර්ව ලිවීම. වේලාසරින් ලියන්න ඕන. ලියලා තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ. ගොඩක් ලියන්න. ඔබ උපුටා දැක්වීම අදහස් කරන අනුපිළිවෙලට පත්‍රිකා ගොඩනගා ගන්න. ඔබ ලියන දේවල් highlight කරන්න. අපි හොයාගත්ත ජර්නල් ආටිකල් වලින් අපිට ඕන දේවල් highlight කරන්න පෙන් එකක් අරගෙන. ඊට පස්සේ මේ highlight කරපු ඒවා ගන්න එක Word document එකකට. Word document එකට අරගෙන කියවන්න හොඳට. කියවලා ඒවා අතර සම්බන්ධතාවය අපේ අදහස් වලින් ගොඩනගන්න උත්සාහ කරන්න. එහෙම තමයි සාමාන්‍යයෙන් ලියන්නේ. ඒවා අතර සම්බන්ධ. ඊට පස්සේ ඒක තමන්ගේ භාෂාවෙන් පැහැදිලිව පිළිවෙලකට අර ගලාගෙන යන ආකාරයකට ලියන්න. අපි කරන්නේ රිසර්ච් ආටිකල්ස් අරගෙන ඒක highlight කරන අපිට ලියන්න ඕන දේවල්. ඒ highlight කරපු දේවල් අපි එක piece of paper එකකට ගන්නවා. අරගෙන ඒව එකකට සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් අපි අදහස් කරනට විවේචන වලට ඒව දාන්න. දාලා පළවෙනි draft එක හදන්න. ඊට පස්සේ ඒක රිවයිස් කරන්න. හැබැයි ඒව හොයාගත්තේ කොහෙන්ද කියන source එක මතක ඇතුව තියෙන්න ඕන. ඒ විදිහට තමයි අපි ලිවීම ආරම්භ කරන්නේ. හොඳින් ලිවීමට හා පහසුවෙන් ලිවීමට විශේෂිත ක්‍රමයක් නැත. ඇන්ටනි චෝල් කියනවා. ඇන්ටනි චෝල් කියන්නේ ඉංග්‍රීසි නවලිස්ට් කෙනෙක්. ඒ වගේම සිවිල් සර්වන්ට් කෙනෙක් වික්ටෝරියන් ඉරා එකේ හිටපු. හොඳින් ලිවීමට පහසුවෙන් විශේෂිත ක්‍රමයක් නැත. අපිම තමයි ලියන්න ඕනේ. හොඳම ක්‍රමය තමයි මුල්ම කාලේ අර මං කිව්වා වගේ අර වගේ අරගෙන අපේ භාෂාවට ඒක ලියන්න පටන් ගන්න. තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් Google Translate එකට දාලා සමහරලාට බලන්න තේරෙනවද කියලා. Google Translate එක ගැන විශ්වාස කරන්න එපා. මොකද ඒකේ translate කිරීම 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් තේරෙන්නේ නැති දේවල් යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා අපිට පුළුවන් ඒක cut and paste එකක් Google Translate එකට දාලා බලන්න මොකද්ද මෙයා මේ කියන්නේ. මොකද්ද මේ කියන බහූතේ කියන එක තේරුම් ගන්න. ලිවීමට නිශ්චිත වෙලාවක් තෝරගන්න. මොන වෙලාවද මම ලියන්නේ කියන එක. ඒ වගේම අපිට පහසුයි කියලා හිතන තැනකින් පටන් ගන්න. ඉන්ට්‍රොඩක්ෂන් එකෙන්ම පටන් ගන්න ඕනේ නැහැ. අපිට ඕන මෙතඩ්ස් වලින් පටන් ගන්න පුළුවන්. මොන ක්‍රමයේද පාවිච්චි කරේ කියන්නේ. එහෙම නැත්නම් ලිටරේචර් එකෙන් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිස්කෂන් එකෙන් පටන් ගන්න පුළුවන්. මේ මොන ක්‍රමෙ මොන පැත්තකින් හරි Tamanට පහසුයි කියලා හිතන තැනකින් ආරම්භ කරන්න. ඒකේ විශේෂ ක්‍රමයක් නැහැ. ඊළඟට කුඩා ලියාගෙන යනකොට සමහර කුඩා විස්තර අපිට ඕන වෙනවා. ඒව ගැන හිතන්න එපා. ඒව නිසා ලිවීමට බාධා ඇති කරගන්න එපා. අපි ඒවට ස්ටාර් මාක්ස් දාලා පස්සේ හොයාගන්න ලියාගෙන යන්න. ඒ කියන්නේ ලිවීමට එක් නිවැරදි මාර්ගයක් නැති බව තේරුම් ගන්න. ලියන්න, ලියලා එඩිට් කරන්න, ආයෙ එඩිට් කරන්න, ආයෙ ලියන්න, ආයෙ එඩිට් කරන්න. මේ ලියන වාරයක් පාසා එඩිට් කරන වාරයක් පාසා අපි ලියන එක ලස්සන වෙන බව අපිට පැහැදිලිව පේනවා. මුල්ම ලියප එක නෙමෙයි පස්සරයක් එඩිට් කරන්න. ඒක නිසා ලියන එක සහ එඩිට් කරන එක තමයි අපේ ලියවීමේ හැකියාව වර්ධනය කරගන්න තියෙන ප්‍රධානම කාරණය. ඉස්සෙල්ලම කරන්න අපි අපේ ලියන එක අපිම එඩිට් කරනවා. ඊට පස්සේ තව කෙනෙකුට පෙන්නනවා. තව කෙනෙකුට කියලා ඔහුගෙන් අවශ්‍ය ගන්න. ඒ වගේම විශේෂයෙන්ම සාරාංශය ලියනකොට අපි වැදගත් අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද සාරාංශය තමයි ඉස්සෙල්ලා ඕන කෙනෙක් කියවන්නේ. ජර්නල් ආටිකල් එකක් අපි එරියාන් පස්සේ එඩිටර් කෙනෙකුට එඩිටර් අපේ ආටිකල් එක කියවන්නේ එඩිටර් කියවන්නේ ඉස්සෙල්ලා සාරාංශය. සාරාංශය හරියට ලියවිලා නැත්තම් වැඩක් නැහැ. දැන් ගොඩාක් මිනිස්සු සාරාංශය ලියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ. ඒ කියන්නේ සාරාංශය කියන එකේ තේරුම මොකද? සාරාංශය. ඒ කියන්නේ එතකොට අපි ලියලා අපේ පරිශ්‍රණයේ අරමුණු ලියලා තියෙන්න ඕන. පරිශ්‍රණයේ ක්‍රමවේදය ප්‍රශ්නේ තියෙන්න ඕන. අරමුණු තියෙන්න ඕන. ඒකෙදි පාවිච්චි කරපු ක්‍රමවේදයන් තියෙන්න ඕන. අපි හොයාගත්ත දේවල් තියෙන්න ඕන. එතකොට ඒවයි තියෙන ඉම්ප්ලිකේෂන්ස් අපි මොන ඒවා ඒ හොයාගත්ත දේවල් කොහොමද බලපාන්නේ කියන එක ලියලා තියෙනවා. ඔය හැම එකම අඩංගු වෙන්න ඕන. ඒක නිසා පරිශ්‍රණයක ප්‍රධාන වශයෙන්ම පරිශ්‍රණයේ සාරාංශය තියෙන්න ඕන. පරිශ්‍රණයේ ප්‍රශ්නේ, පරිශ්‍රණයේ අරමුණු, පරිශ්‍රණයේ ක්‍රමවේදය, ඒ වගේම තමයි පරිශ්‍රණයෙන් සොයාගත්ත දේ, ඒ සොයාගත්ත දේ
බලපාන්නේ කොහොමද අනිත් අයට කියන එකත් ලියලා තියෙනවා. ඔන්න ඔය ටික සාරාංශගත කිරීමක් තමයි සාරාංශ මේ ඇබ්ස්ට්‍රැක්ට් එකෙන් කරන්නේ. ඒක ගොඩක් අය ලියන්නේ. ඊළඟට සංශෝධනය කිරීමේදී සලකා බලන්න ඕන තමයි අත්පිටපතේ තියෙන සියල්ල අත්පිටපතේ තිබිය යුතු සියල්ල තියෙනවද? එහි නොතිබිය යුතු කිසිවක් තියෙනවද? තොරතුරු වැරදිද? අන්තර්ගතයේ පුරාම එක විදිහටම ස්ථාවරද? හැම දෙයක්ම තර්කානුකූලව අපි ගොඩනගලා තියෙනවද? හැම දෙයක්ම පැහැදිලි වචන වලින් කියනවද? මොකද මේක කියවන්නේ මම නෙමෙයි වෙන මිනිස්සු. වෙන ඒ මිනිසුන්ටත් ඔළුවක් තියෙනවා. ඒ ඔළුවට තේරෙනවද මම කියන දේ? මගේ හිතේ දුන්නට දන්නේ නැහැ. කියවන මිනිහට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒක හැමතිස්සම අපි හිතන්න ඕන. ඊළඟට කරුණු කෙටියෙන් හා සරලව සඳහන් කරලා තියෙනවද? ව්‍යාකරණ අක්ෂර වින්‍යාසය විරාම ලකුණු ඒවා හරියට කරලා තියෙනවද? සියලුම සංඛ්‍යා වගු හරියට තියෙනවද? ඒ සියල්ලම අපි රිවයිස් කිරීමේදී සලකා බලන්න ඕන. සංග්‍රාමක ෆෝමැට් එක සාමාන්‍යයෙන් අපි කියනවා IMRAD කියලා. I කියලා කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක, M කියලා කියන්නේ මෙතඩ් එක, R කියලා කියන්නේ රිසල්ට්ස් එක, D කියලා කියන්නේ ඩිස්කෂන් එක. ඉන්ට්‍රොඩක්ෂන් හැඳින්වීමේදී අපි ලියන්න ඕනේ මොකක්ද ප්‍රශ්නය කියන එක. මොකක්ද ප්‍රශ්නේ අපිට තියෙන කියන එක. උදාහරණයක් විදිහට ඇයි පුස්තකාලවලට ළමයි පැමිණෙන්නේ නැත්තේ? ඒක තමයි ප්‍රශ්නේ. ඊළඟට මෙතඩ් කියන්නේ ක්‍රමය කියන්නේ කොහොමද අපි ඒක හොයන්නේ? ඇයි ළමයි පැමිණෙන්නේ නැත්තේ කියලා හොයන්නේ කොහොමද? අපි බුද්ධලේ අරගෙන ළමයි අරගෙන ඉන්ටර්විව් කරනවා. ඉන්ටර්විව් කරලා උන්ගෙන් අහනවා ඇයි එන්නේ නැත්තේ කියන එක. ඒක තමයි ක්‍රමය. ප්‍රතිඵල මොනවද අපි හොයාගත්තේ? මෙන්න මේ කාරණා නිසා තමයි එන්නේ නැත්තේ කියන එක. ඊළඟට සාකච්ඡාව. ඒ හොයාගත්ත දේෙන් අදහස් කරන්නේ මොකක්ද? එහෙනම් ඒවා පාවිච්චි කරලා ළමයි වැඩි කරගන්නේ කොහොමද? අන්න ඒක තමයි අපි ඉම්ප්ලිකේෂන් එක කියලා කියන්නේ. ඒක නිසා මෙන්න මේ ෆෝමැට් එකට ලස්සනට ගලාගෙන යන ආකාරයෙන් ආටිකල් එක ලියන්න ඕන. පර්යේෂණ පත්‍රිකාවක් සංග්‍රහවකට ඉදිරිපත් කරන්න පුළුවන් තැපෑලෙන් අරින්න පුළුවන් එකක්. නමුත් දැන් තැපෑලෙන් අරින්න නැහැ. ඒක තමයි විද්‍යුත් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. ඒදී අපි ඊමේල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් සංග්‍රහවල දැන් තියෙනවා සිස්ටම් එකක්. අපි යූසර්නේම් පාස්වර්ඩ් අපි ජෙනරේට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට විද්‍යුත් ඇමුණුමක් විදියට ඒක සංග්‍රහයේ වෙබ් අඩවියෙන්ම දාන්න පුළුවන්. එතකොට අපිට ට්‍රැක් කරන්න පුළුවන් අපේ ආටිකල් එක කොහෙද අපි තියෙන්නේ. දැන් ඒක එඩිටර් ඇක්සෙප්ට් කරාද? ඒක රිවිවර්ස්ලාට ඇරලාද තියෙන්නේ? රිවිවර්ස්ලා කමෙන්ට්ස් එව්වද? එතකොට ඒ රිවිවර්ස්ලා කමෙන්ට්ස් වලට මම උත්තර ලියනවා නම් ඒවා ලියලා ආයෙ එකට ඇඩ් කරන්නේ කොහමද? ඒ අවශ්‍ය ෆෝරම් සම්පූර්ණ කරලා තියෙනවද? ඒ හැම දෙයක්ම. ඊළඟට අපි ලියනකොට අනිවාර්යයෙන්ම කවර් ලෙටර් එකක් හදන්න ඕන. කවර් ලෙටර් එකක් ආවරණ ලිපියක්. මොනවද ආවරණ ලිපිය ඇතුළත් වෙන්න ඕනේ? පර්යේෂණ පත්‍රිකාවේ මාතෘකාව තියෙනවම කර්තෘවරුන් කවුද කියලා තියෙනවා. ඒ වගේම තමයි මොන වර්ගයේ පර්යේෂණයක්ද? ඒ කියන්නේ රිසර්ච් ආටිකල් එකක්ද? බුක් රිවිව් එකක්ද? එහෙම නැත්නම් ලිටරේචර් රිවිව් එකක්ද? එම්පිරිකල් ස්ටඩි එකක්ද කියන එක ලියලා තියෙනවා. ඊළඟට පර්යේෂණ පත්‍රිකාව වෙනත් තැනකට ඉදිරිපත් නොකළ බවත් ලියලා තියෙනවා. සමහර වෙලාවට පර්යේෂණ පත්‍රිකාව වාචිකව ඉදිරිපත් කර ඇති තැන් අපි ලියලා දෙන්න ඕන. උදාහරණයක් විදිහට අපි ඒක කොන්ෆරන්ස් එක ප්‍රසන්ට් කරා නම් ඒ ප්‍රසන්ට් කරපු එක ඒක ලියලා තියෙනවා. ඒ වගේම තමයි පර්යේෂණ පත්‍රිකාව ඇයි වැදගත් වෙන්නේ කියන එකත් ලියලා තියෙනවා. ඒ වගේම සමහර සංග්‍රහ අපිට දෙනවා නොමිනේට් කරන්න සමාලෝචකයින් කවුද කියන එක. එතන එහෙම අය ඉන්නවා නම් අපි දන්න ඒ ශාස්ත්‍රීය විද්වතුන් දෙන්නගේ නම් ලියන්නම් සහ contact details ලියන්න පුළුවන්. පත්‍රිකාවක් කිහිප දෙනෙකු විසින් රචනා කළ හැකි නමුත් එය සංග්‍රහයකට ඉදිරිපත් කළ හැකි වන්නේ ඉන්නේ එක්කෙනෙකුට විතරයි. මේ පුද්ගලයා කවුද? ප්‍රධාන විමර්ශකයා, ප්‍රින්සිපල් ඉන්වෙස්ටිගේටර්, ඕනෑම කතුරුවරයෙක්, ඕනෑම පළමු කතුරුවරයා, එහෙම නැත්නම් අනුරූපී කතුරුවරයා. ඒ කියන්නේ corresponding author. corresponding author. කොච්චර කතුරුවරු හිටියත් ඒ ආටිකල් එක correspond කරන්නේ එඩිටර්ත් එක්ක corresponding author. ඒක පැහැදිලිව ඒ ආටිකල් එකේ ලියලා තියෙනවා. ඊළඟට සංග්‍රහවක සංස්කාරකවරු කවුද කියන එක හොයලා බලන්න ඕන අපි. වර්ග මොනවද කියන එක. ඒතර එඩිටර් ඉන් චීෆ් කියලා කියන්නේ ප්‍රධාන කර්තෘ. එයා තමයි අන්තර්ගතයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ සැලකිලිමත් වෙන්නේ. ඊළඟට ඉන්නවා කළමනාකරණ සංස්කාරක කියලා. ඒ කියන්නේ මැනේජින් එඩිටර්. එයා සංග්‍රහයේ පරිපාලන කටයුතු සම්බන්ධ ඒ කියන්නේ විකුණන්නේ කොහොමද ඒව ගැන සැලකිලිමත් වෙන පුද්ගලයා. ඊට පස්සේ ඉන්නවා අත්පිටපත් සංස්කාරක මැනුස්ක්‍රිප්ට් එඩිටර්.
එයා කරන්නේ ඒ සංග්‍රහයේ තියෙන ශෛලියට ලියලා ඒක අපේ ආටිකල් එක කන්වර්ට් කරනවා. එහෙම නැත්නම් ඒ අපේ ඉංග්‍රීසි හදනවා ඒ වගේ දේවල් කරන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන කවුද මේ තුන් දෙනා කියන එක. එඩිටර් ඉන් චීෆ් කියන්නේ ප්‍රධාන කර්තෘ. එයා තමයි සංග්‍රහය පබ්ලිෂ් කරනවද නැද්ද මේක සංග්‍රහයට ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරන පුද්ගලයා. ඊළඟට කළමනාකරණ සංස්කාරක කියලා කියන්නේ ඒකේ පරිපාලන කටයුතු කරන එක්කෙනා. මැනුස්ක්‍රිප්ට් එඩිටර් කියලා කියන්නේ අත්පිටපත් සංස්කාරක ලිවීම වැඩි දියුණු කිරීම එකම ස්ථාවර ශෛලියක් සංග්‍රහය පවත්වා ගැනීමට උපකාර කරන පුද්ගලයා. සංග්‍රහය එඩිටර් කියන්නේ අපි අත්පිටපත ඇරියට පස්සේ චීෆ් ඉන් එඩිටර් ප්‍රධාන එඩිටර් අපේ විෂය කරුණු වල යෝග්‍යතාවය බලනවා. අපි ඒ සංග්‍රහයේ තියෙන උපදේශ වලට අනුකූලදයි කියලා බලනවා. ඒ වගේම සංග්‍රහයේ ගුණාත්මක භාවයන්ට හොඳ ජර්නල් ආටිකල් එකක්ද කියලා තීරණය කරනවා. ඒක තමයි ජර්නල් වර්ති කියන්නේ. එහෙම තීරණය කරොත් විතර එයා ඒක peer reviewers ලට අරින්නේ. peer reviewers මොනවද කරන්නේ? පර්යේෂණයෙන් ලබාගත් නිගමන යුක්ති සහගතද නවතාවේ යුතුද කියලා තීරණය කරනවා. ඒ වගේම ඒවා විභව වැදගත්කම පිළිබඳව තීරණය කරනවා. ඒ වගේම ඒවා පාවිච්චි කරපු methods එතකොට අපි ලියපු ක්‍රමය සාධාරණදයි කියලා තීරණය කරලා ඒ පිළිබඳ විස්තරය ප්‍රධාන කර්තෘට එවනවා. මෙන්න මේවා තමයි අපි දැක්ක දේවල් මේවා අනුව සංස්කරණය කරලා නැවත ඉදිරිපත් කරන්න කියලා. හරිද? එතකොට සංස්කාරකවරයා තීරණය කරනවා අපි අරපු ආටිකල් එකේ පවතින ආකාරයෙන්ම පත්‍රිකාව පිළිගන්නවද? එහෙම නැත්නම් ඒ peer reviewers ලා කියපු පරිදි සංශෝධනය කරන්න ඕන නම් ඒ සංශෝධනය කිරීමට නැවත වතාවක් අපි වෙත ඒ තොරතුරු එවනවද? එහෙම නැත්නම් විශාල සංශෝධන ප්‍රමාණයක් තියෙනවා නම් ඒවත් අපිට එවලා අපිට එවනවා. එහිදී කරන්නේ ඒ කියන්නේ minor corrections නම් ආපහු ඒක peer reviewers ලට යන්නේ නැහැ. සංස්කාරකම තීරණය කරන ආයේ corrections ටික මෙයා කරලා තියෙනවා. එහෙනම් මේක publish කරන්න පුළුවන් කියලා. නමුත් major corrections තියෙනවා නම් නැවත වතාවක් ඒ peer reviewers ලට මරිනවා. මෙන්න මෙයා මේජර් රිවිව්ස් කරලා තියෙනවා නැවත බලන්න ඒක හරිද කියලා. එහෙම නැත්නම් කෙලින්ම ප්‍රතික්ෂේප කරලා දානවා. ඔය විකල්ප තමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම අපිට මොකද දැනෙන්නේ අපේ පත්‍රිකාව රිජෙක්ට් කරනාට පස්සේ ඉස්සෙල්ලාම ප්‍රතික්ෂේප කරාම අපිට කඳුළු වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ආයි තරහ යනවා අරක කිව්වට පස්සේ. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. නමුත් අපි ඉතින් සලකා බලන්න ඕන ඒ පිළිබඳව ඉතාමත් මධ්‍යස්ථ ආකාරයකින්. ජෝන් විසින් පර්යේෂණ පත්‍රිකාවක් සංග්‍රහයකට ඉදිරිපත් කර ඇත. සති කිහිපයකට පසුව සංග්‍රහ සංස්කාරකවරයාගෙන් ඔහුට ඊමේල් එකක් ලැබේ. එහි සංස්කාරක තුල්්‍ය සමාලෝචකයින්ගේ බොහෝ අදහස් සමුණා ඇත. සමහර අදහස් තරමක් දැඩි හා රළුය. ජෝන් ටිකක් කලබල වෙලා. ඔහු කුමක් කළ යුතුද? සංග්‍රහ සංස්කාරක වෙත පැමිණිලි කරන්න, අදහස් නොසලකා හැර වෙනත් සංග්‍රහවකට පර්යේෂණ පත්‍රිකාවන් යොමු කරන්න, ගැටලු සහගත අදහස් සමග ඔබේ ප්‍රතිචාර ඉදිරිපත් කරන්න, සංසුන් වන්න සහ සමාලෝචකයින්ගේ අදහස් වලට වෛශ්‍යවිකව පිළිතුරු දෙන්න. ඒක අන්තිම එක. හතරවෙනි එක. සංසුන් වෙලා සමාලෝචකයන්ගේ අදහස් වලට වෛශ්‍යවිකව objectively උත්තර දෙන්න ඕන. ප්‍රතික්ෂේප කිරීම ගැන අනවශ්‍ය ලෙස කලබල නොවන්න. අතීත සමාලෝචකයන්ගේ යෝජනා ඇතුළත් කර අපි රිජෙක්ට් කරලා තියෙනවා නම් අතීත ඒ peer reviewers ලගේ යෝජනා නැවත වතාවක් අපි සංශෝධනය කරලා වෙනත් සංග්‍රහයකට අරින්න. ඒ සංග්‍රහව දැන් රිජෙක්ට් කරලා නම් ඒකට ආයි අපිට අරින්න බෑ. නමුත් අපිට අරගොල්ලෝ කියපු කාරණා අනුව අපි නැවත මේක සංස්කරණය කරලා වෙනත් සංග්‍රහයකට අරින්න පුළුවන්. ඒක තමයි කරන්න පුළුවන්. සමහර වෙලාවට ඊ타ත්ම සුප්‍රසිද්ධ පුද්ගලයන් පවා පළ කරන ලිපි ඒ පළවෙනියෙන්ම අරපු සංග්‍රහය නෙමෙයි. රිජෙක්ට් කරාට පස්සේ ඒක වෙනස් සංග්‍රහයක පබ්ලිෂ් කරපුවා. ඒක නිසා ඉවසීම වදවීම කියන එක දෙකම අවශ්‍ය. උත්සාහය ඉවසීම වදවීම කියන තුනම අවශ්‍ය වෙනවා. නපුසු බට්නා උත්සාහය ඉවසීම වදවීම. මොකද මොනතරම් ප්‍රෙස්ටිජස් ප්‍රොෆෙසර්ස්ලා සමහර වෙලාවට පබ්ලිෂ් කරලා තියෙනවා. මේ පළවෙනි එකෙන් පබ්ලිෂ් වෙන්නේ නැහැ. දෙවෙනි තුන්වෙනි එකේ තමයි පබ්ලිෂ් වෙන්නේ. අත්පිටපතක් සංශෝධනය කරනකොට අපි ලියන්න ඒගොල්ලෝ කියපු දේවල් අපි කරපු ආකාරය පැහැදිලිව පෙන්වන්න කරලා තියෙනවා. සමහර වෙලාවට අපිට ඉල්ලීමක් කරලා තියෙනවා නම් රිවිෂන්ස් අර ට්‍රැක් චේන්ජස් වල දාලා එවන්න කියලා වර්ඩ් වල
ඒ අනුව අපිට ඒව දාලා තියෙන්න ඕන. ඉල්ලුම සංශෝධනයට ඔබ එකඟ නොවන්නේ නම් ඔබේ ලිපියේ ඔබ එකඟ නොවීමට හේතුව පැහැදිලිව ලියලා තියෙන්න ඕන. පැහැදිලිව ලියලා තියෙන්න. එකඟ නොවෙන්නේ මෙන්න මේකයි කියන එක. සංශෝධිත ඔබගේ සංශෝධිත අත්පිටපත සහ සමාලෝචකයන්ගේ අදහස් වලට ඔබ දක්වන ප්‍රතිචාර බොහෝ දුරට මුල් විචාරකයන්ගෙන් එක්කෙනෙක් හෝ වැඩි ගණනක් වෙනුවෙන් නැවත යවනු ඇති බව මතක තබා ගන්න. එබැවින් ඔබ වචන තේරීමේදී ඔබේ විවේචන සමාලෝචකයන්ගේ කෝපය වැඩි වන ආකාරයට නොලියන්න. ඒකත් අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. මොනවද අපි මේ වයින් සේරම තේරුම් ගත්තේ? හොඳ සංග්‍රහවක ප්‍රකාශනයක් කරන්න පහසු නැහැ. පර්යේෂණ ව්‍යාප්තියේ වගකීම වැඩි වෙන තරමට තමයි සාර්ථක වීමේ අවශ්‍යතාවය වැඩි වෙන්නේ. ප්‍රකාශනය යනු හොඳ පර්යේෂණය සඳහා පමණක් නොව සංග්‍රහවට ඇතුළත් කළ යුතු දේ ඒ ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න දැනගෙන ඉන්න. පර්යේෂණයේ ගුණාත්මක தත්ත්ව විතරක් නෙමෙයි ඒකේ අපි ලියලා තියෙන ආකාරය, ඒකේ අපි කොහොමද ප්‍රේක්ෂකයන් කොහොමද ප්‍රේක්ෂකයන්ට ඊතු ගන්නන්නේ කියන එක ඒව හැම දෙකම වැදගත් වෙනවා. ඒක නිසා ප්‍රකාශන සාර්ථකත්වයේ ප්‍රීතිය බිඳවැටීම් සමග තමයි ඇති වෙන්නේ. බිඳවැටුණට කලබල නොවි අපි නැවත නැවත ඒව සංශෝධනය කරමින් අරින්න ඕන. සාමාන්‍යයෙන් කොල්ලකාරී සංග්‍රහයක් අපි කොහොමද ලේසියෙන් හොයාගන්නේ? ප්‍රෙඩේටර් ජර්නල් එකක්. ගොඩක් වෙලාවට සංග්‍රහයේ මාතෘකාව ඕනට වැඩිය බ්‍රෝඩ්. ඒ වගේම තමයි අපි ඉල්ලන්නේ නැතුව අපිට ඊමේල් එවනවා ඔබේ සංග්‍රහ ඔබේ අත්පිටපත අපිට එවන්න එහෙම කියලා. unsolicited emails ඒවා. ඒ වගේම මේවා පබ්ලිෂ් කරන්නේ ගොඩක් වෙලාවට නොදියුණු රටක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන ක්වොලිටි එක. ඒවා ඒ කියන්නේ වචන වැරදි, ස්පෙලිං වැරදි, ලස්සනට පිළිවෙලකට නැහැ ඒ වගේ. ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් මේක මොන වගේ කියන්නේ කොල්ලකාරී සංග්‍රහයක්ද නැද්ද කියන එක. ඒ වගේම වුන් සංග්‍රහවල ප්‍රකාශයට පත් කිරීමට අපෙන් සල්ලි ඉල්ලනවා. ඒකත් බලපාන. ඒකත් බලපාන. ඔබාමා සම්මන්ත්‍රණයකදී පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඇත. ඔබාමාට සංගතනයකදී පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඇත. ඔහු ඉදිරිපත් කිරීම හා සම්බන්ධ ලිපියක්ද රචනා කර ඇති අතර මෙම ලිපිය සම්මන්ත්‍රණයකදී ප්‍රකාශයට පත් කර ඇත. කෙනෙකුගේ ප්‍රකාශන වාර්තාවකට වඩා වැදගත් වන්නේ සංග්‍රහ පත්‍රිකා බව ඔහු අසා ඇති හේයින් ඔහුට දැන් එම ලිපිය නැවත සංග්‍රහවක ප්‍රකාශයට පත් කිරීම අවශ්‍යයි. නිවැරදි දේ කුමක්දයි ඔබ සිතන්නේද? ඔහුට ලිපිය නැවත සංග්‍රහවක පළ කළ හැකිය. ඔහු ලිපියේ කතුවරයා වන අතර වෙනත් කෙනෙකුගේ කෘතියක් ඔහු සොරකම් නොකරයි. දෙක කිසිදු ආකාරයකට ඔහුට නැවත කිසි දිනක සම්මන්ත්‍රණ පත්‍රිකාවකට නැවත සංග්‍රහවක පළ කළ නොහැක. 3 සංග්‍රහයක් සඳහා අදහස් කරන නව පත්‍රිකාවක පදනම ලෙස සම්මන්ත්‍රණ පත්‍රය භාවිතා කළ හැකි අතර එය සංග්‍රහවක පළ කළ හැකිය. ඒක තුන්වෙනි එක. අපි කොන්ෆරන්ස් එක ප්‍රසන්ට් කරාට අපිට පුළුවන් සංග්‍රහවක පළ කරන්න. නමුත් අර කොන්ෆරන්ස් එකේ ප්‍රසන්ට් කරපු එක එහෙම gediya පිටින් පබ්ලිෂ් කරන්න බෑ. ඒකදී අපි කරන්නේ අපි අරකේ පදනමක් කරගෙන ලස්සනට ඒක ලියලා සංග්‍රහවකට අරින්න ඕනේ. ඒක නිසා කොන්ෆරන්ස් එකක පබ්ලිෂ් කරන දෙයයි සංග්‍රහවක පබ්ලිෂ් කරන දෙය අතර වෙනසක් තියෙනවා. නමුත් කොන්ෆරන්ස් එකක පබ්ලිෂ් කරයි කියලා සංග්‍රහයේ ඒ පර්යේෂණය පබ්ලිෂ් නොකිරීමට හේතුවක් නැහැ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ආචාර ධර්ම ගැන විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන. උදාහරණයක් විදිහට අපි ආචාර ධර්ම ගැන බැලුවම අනිත් ඒවත් කඩසාපි හිමියෙකු ආහාර ද්‍රව්‍ය විකිණීමට කල්ලිකුත් වන දිනය වෙනස් කරනවා. රාකේ. එහෙම කරලා උන් රාකේ තියනවා. එතකොට ආචාර ධර්ම උල්ලංඝනය වෙලාද නැද්ද? උල්ලංඝනය වෙලා. සාපි හිමියාට බෑ විකිණන ද්‍රව්‍ය වල කල්ලිකුත් වන දිනය වෙනස් කරන්න. ඒ වගේම පැවරුමක ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපීම සඳහා සිසුවියක් පෙළපතකින් ඡේද පිටපත් කරයි. මන්ද එසේ කිරීම එසේ විය යුතුයි සිතන බැව්. ඡේද පිටපත් කරන්න බෑ. මොකද ඡේද පිටපත් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි ඒ ඡේද පිටින් පිටපත් කරන්න බෑ. නමුත් අපේ වචනේ ලියලා සෝස් එක ඩික්ලෙයාර් කරනවා. ශිෂ්‍යයෙකු තම විභාගය සඳහා පගඩම් කර නොමැති අතර කිසිවෙකු නොදකින විට විභාග ශාලාවේ අසල්වැසියාගෙන් ලේඛන පිටපත් කරයි. ඒක සදාචාරාත්මකද නැද්ද?
සදාචාරාත්මක නැහැ. මහාචාර්යවරියක් ඇයගේ බෑණනුවන් ඉල්ලුම් කරන ශිෂ්‍යත්වයක් සඳහා තේරුම් කමිටුවේ සිටි. සදාචාරාත්මකද නැද්ද? සදාචාරාත්මක නැහැ. සංග්‍රහයක ප්‍රධාන කර්තෘ එම සංග්‍රහයේම ලිපි පළ කරයි. සදාචාරාත්මක නැද්ද? සදාචාරාත්මක නැහැ. මොකද සංග්‍රහයක ප්‍රධාන කර්තෘ තමයි තීරණය කරන්නේ කවුද peer reviewers කියලා. එතකොට සංග්‍රහය ප්‍රධාන කර්තෘට බලයක් තියෙනවා තමන් කැමති peer reviewers තෝරගෙන තමන්ගේ ආටිකල් එක පබ්ලිෂ් කරන්න. ඒක නිසා අපි ඒක සාමාන්‍යයෙන් unethical කියලා කියනවා. මහාචාර්ය තනතුරක් සඳහා කරන අයදුම්කරුවෙකු පීඨාධිපති වෙත ගොස් ඔහුගේ ප්‍රකාශන ඇගයීම සඳහා ශාස්ත්‍රාලයේ සිටින ඔහුගේ මිතුරන් දිදුරුණු දෙදෙනෙකු පත් කරන ලෙස ඉල්ලා සිටි. සදාචාරාත්මකද නැද්ද? සදාචාරාත්මක නැහැ. සිසුවෙකුගේ පරේෂණයක් ඇසුරින් ඔහුගේ උපදේශකයා විසින් ලිපියක් සංග්‍රහයකට ලියයි. සදාචාරාත්මක නැද්ද? සදාචාරාත්මක නැහැ. ඒක සිසුවගේ පරේෂණ සිසුව විසින් කළ යුතුයි. උපදේශකයාට ලියන්න බෑ. සහයෝගීතාවය ඉතාමත් වැදගත්. ඒ කියන්නේ මොකද අපි වඩාත් පළපුරුදු විද්වතුන් සමග එකතු වෙලා පරීක්ෂණ කරන්න පුළුවන්. එතකොට මේ විද්වතුන් අපේ ආටිකල් එකේ සමකත්රුන් වෙනවා නම් අපිට පබ්ලිෂ් කිරීමේ හැකියාව වැඩි. ඒ වගේම තමයි අපිට කණ්ඩායමක් ඉන්නවා නම් සහයෝගීතාවයෙන් වැඩ කරනවා නම් විවේචන ඇති වෙනවා. ඒ විවේචන නිසා විවිධ නව අදහස් ගලා එනවා. ඒ තුලින් අපිට නව අත්දැකීම් ඇති වෙනවා. ඒක නිසා අපි දැන් සමහරව හිතනවා එක ආටිකල් එකකට එක ඕත කෙනෙක් ඉන්නවනම් ලකුණු සම්පූර්ණයෙන්ම හම්බ වෙන නිසා එක්කෙනෙක් විතරක් දාලා පබ්ලිෂ් කරනවා කියලා නෑ. එහෙම නෙමෙයි. ගොඩාක් ප්‍රෙස්ටිජියස් ජර්නල්ස් වල ආටිකල්ස් පබ්ලිෂ් කරන අය 3-4 දෙනෙක් ඉන්නවා. එතකොට තමයි ඒගොල්ලෝ පිළිගන්නේ ඒක හොඳ ආටිකල් එකක් කියලා. එක්කෙනෙක් ඉන්නකොට ආටිකල් එක තරම් හොඳ නෑ කියලා පිළිගන්නේ. ඒක නිසා ලකුණු ප්‍රමාණය නෙමෙයි බලන්න ඕනේ තෙන්දී අර ටීම් වර්ක් එකක් තියෙනකොට නව අදහස් එනවා. නව ක්‍රමවේදයන් නැතිවත් වෙනවා. වඩා අත්දැකීම් ගෙනීමට පුළුවන් වෙනවා. නමුත් මේකේ තියෙන අන්තරායනුත් තියෙනවා කීපයක්. උදාහරණයක් විදිහට තමයි සියලුම සහයෝගීකරුවා උන්ගේ කාර්යය සාධාරණ කොටස කරනවද කියන එක සැකයක්. සමහරුන්ට දීලා තියෙන කොටසක් හරියට කරන්නේ නැහැ. ඒ වගේම විවිධ මතයන් ඉදිරිපත් කරන නිසා එක මතයකට පැමිණීම දුෂ්කර වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ වගේම තමයි ග්‍රන්ථ නාමාවලිය ලයිස්තුගත කරන්නේ සාමාන්‍ය 1 2 3 4 5 වගේ කීප දෙනෙක් විතරයි. නමුත් ඊට වැඩි මිනිස්සු එතකොට එන්න පහලට යනකොට 2 3 4 වෙනකොට ඒගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එක අඩුයි වගේ සැලකෙන්නේ. එතකොට සම කන්ට්‍රිබියුෂන් එකක් තිබිච්ච කෙනෙක් කොතනද දාන්නේ කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ඒක තමයි ඒ වගේ ඇති වෙනවා. නමුත් පර්යේෂණයක තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන්. පොත් සමාලෝචනයේ බුක් රිවිව් කියන එක සාමාන්‍යයෙන් කරන්නේ පහුගිය අවුරුදු 3 ඇතුළත ප්‍රකාශයට පත් කරන ලද පොතක වචන 800ක් හරි 1000ක් හරි සමාලෝචනයක් සිදු කරනවා. සාමාන්‍යයෙන් ඒක සංග්‍රහයක පළ කරන්න මාස 3ක් විතර යනවා. ඒ සංග්‍රහ අනුව වෙනස් වෙනවා. දැන් මේක තමයි මට කියන්න අවශ්‍ය උනේ කෙටියෙන් මේක තමයි පිළිවෙල අපි පරීක්ෂණ පත්‍රිකාවක් කොහොමද පබ්ලිෂ් කරන්නේ කියන එක. ඒක නිසා ඒ පරීක්ෂණ පත්‍රිකාව දැන් අපි මෙතනදී දැක්කොත් එහෙම ඒක අයිස්බර්ග් එකක් වගේ. අර උඩින් පෙන්නේ චුට්ටයි. ඒක යටින් අපි විශාල කොටසක් කරනවා. ඒක කිසි කෙනෙක් දන්නේ නැහැ. කොහොම නමුත් පරීක්ෂණ පත්‍රිකාවක් පිළිගත් ජර්නල් එක පබ්ලිෂ් වුණාම පරීක්ෂකයෙකුට ඉතාමත්ම සතුටට කාරණයක්. ඔබේ පත්‍රිකාව ප්‍රකාශය කිරීමේ සතුට සමරිය යුතුයි. ඒ සඳහා අපිට ඔයගලන්ට උදව් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් මම ලියලා තියෙනවා author8@inaps කියන එකේ සංවර්ධනය වීම පවතින රටවල පරීක්ෂකයන්ට ඔවුන්ගේ කෘති ගැන ලිවීමට හා ප්‍රකාශයට පත් කිරීමට උපකාර වන ව්‍යාපෘතියක් තමයි මේක එංගලන්තයේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ සම්පත් පුස්තකාලයක් තියෙනවා ඔන්ලයින්, බ්ලොග් අඩවියක් තියෙනවා, ඒ වගේම උපදේශක සේවාවක් තියෙනවා. අපිට පරීක්ෂණ සිදු කරනවා නම් අපිට උපදෙස් දෙන්නත් ඉන්නවා කට්ටියක්. ඒකට ඇක්සස් වෙලා බලන්න පුළුවන්. ඊළඟට මේකේදී විශේෂයෙන්ම ස්තුතිය මම ප්‍රකාශයට පත් කරනවා මහාචාර්ය බාබරා ගැස්ටල් මහත්මියට ඇමරිකාවේ ඇයගේ කරුණු මේකට භාවිතා කරන්න ඉඩ දීම පිළිබඳව. මේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද? ඔව් ප්‍රශ්නයක් මම හම්දුරමක් කතා කරන්නේ. ඔව් හම්දුරනේ. ඔව් සර් මේ දැන් අපි මේ ආචාර්ය උපාධියට පිටරට ගියාට පස්සේ PhD එකේ සම්පූර්ණ කරන්න සාමාන්‍යයෙන් ඔය ඉන්ටර්නැෂනල් ජර්නල් වගේ මම එතකොට එහෙම
ඉන්ටර්නැෂනල් ජර්නල් තුනකට දාන්න ඕන විශ්වවිද්‍යාලයෙන් දෙන ජර්නල් තුනකට එහෙම පිළිගත් ජර්නල් කොහොමද ඒ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් හාමුදුරනේ සාමාන්‍යයෙන් ජර්නල්ස් තුනක් පබ්ලිෂ් ජර්නල් තුනක පබ්ලිෂ් කරන්න ඕන කියලා කියනවා. එතෙන්දී විශ්වවිද්‍යාලයෙන් දෙන ජර්නල්ස්ම වෙන්න ඕනේ නැහැ. ස්කෝපස් ඉන්ඩෙක්ස් එකේ තියෙන ජර්නල්ස් තුනක් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ස්කෝපස් එකේ හැබැයි තියෙන්න ඕන ඒ ජර්නල් එක. මොකද අර ඒගොල්ලෝ ක්වොලිටි එක බලන නිසා රෑන්ක් ජර්නල්ස් වල තමයි මේ පබ්ලිෂ් කරන්නේ. ස්කෝපස් එකට ගිහලා ඔව් ඒතර සර් එහෙම නැත්නම් මේ ඔව් සර් ඒතර ඉමාගෝ ඉන්ඩෙක්ස් එකට ගිහලා බලා ගන්න පුළුවන් ඕන ජර්නල් එක පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. සර් ඒතකොට ප්‍රදේශන අතරතුර කිව්වා සාමාන්‍ය සයිටේෂන් කීපයක් අර තියෙන පිළිගන්නවා කියලා. එතකොට දැන් සයිටේෂන් කිසිම දෙයක් නැති කෙනෙක් එක්ක දැම්මොත් ඒක පිළිගන්න සම්භාවිතාව අඩුයිද සර් ඒතකොට ගොඩක්ම? ඒකට ජර්නල් එකේ ක්වොලිටි එකද බලන්නේ එතකොට සයිටේෂන් නෑ ඒ කියන්නේ හාමුදුර එහෙමම කියලා නැහැ. අර වැඩි පිළිගැනීමක් ඇති ඕන කෙනෙකුට වැඩියෙන් අර කියන්නේ ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වුණාම නැත්නම් දැන් අපි පරීක්ෂකයෝ කොටස් දෙකකට බෙදනවානේ හාමුදුරනේ. එක කණ්ඩායමක් තමයි early career researchers. අනිත් කට්ටිය තමයි මේ professional researchers ලා කියන්නේ. දැන් අපි target journal එකක් අපි ටාගට් කරනකොට නිතරම උත්සාහ කරන්න ඕන අපි ලියන එකේ ගුණාත්මක භාවයට ගැලපෙන ජර්නල් එකක් තෝරගන්න. ගොඩාක් වෙලාවට අපි අර ඉහළ ඉම්පැක්ට් ෆැක්ටර් එකක් තියෙන ජර්නල් එකක් තෝරගත්තොත් ඒ කියන්නේ මේ පළකිරීමේ සම්භාවිතාවය අඩු වෙනවා. මොකද ඒගොල්ලන්ට ගොඩාක් ලිපි ලැබෙන නිසා සාමාන්‍ය රිජෙක්ෂන් රේට් එක වැඩි. ඉම්පැක්ට් ෆැක්ටර් එක ටිකක් අඩු ජර්නල් එකක් අපිට අපි මුල් කාලේ පාවිච්චි කරොත් අපිට පහසුවෙන් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හරි හොඳයි සර්. ඒ ප්‍රශ්නෙට කී තමයි තිබුණේ. Senators WS ස්කෝපස් පබ්ලිෂ් කරපු ඒවා දාන්න. ඔව් සෙනෙටර්ස් වලට Word of මේ Web of Science වල පබ්ලිෂ් කරපුවාට award එකක් වෙනම award එකක් තියෙනවා. මොකද Web of Science එක හැදලා තියෙන්නේ කැටගරිස් තුනකින්. එකක් තමයි Social Science Citation Index, Arts and Humanities Citation Index, අනිත් එක තමයි Science Citation Index. එතකොට අපි Senate Awards ගන්නවා නම් ඒ index වල තියෙන journal එකක publish වුණත් අපිට ලැබෙන ඒ කියන්නේ award එකෙන් ලැබෙන මුදල වැඩි. නමුත් ඒ index වල නැති journal තියෙනවා Scopus Index ඒවා. ඒවා පබ්ලිෂ් කරත් අපිට යම්කිසි මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි ස්කෝපස් එකේවත් අඩුම වශයෙන් පබ්ලිෂ් වෙලා තියෙනවා. සෙනෙට් අවෝඩ් ගන්න. नाम डॉक्टर नामली डॉक्टर नामलीට මේ කතා කරන්න ඕන කියලා දුනා. තව ප්‍රශ්න තියෙනවද? Okay, Adan bhai. Hello. ජයසුන්දර මහත්මයා. ඔව්. බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ දේශනයට. අපිට අද අධ්‍යයනාංශයටත් විශේෂ දවසක්. මොකද ඇත්තටම අපේ ආචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් අපි ඔක්කොම එකට එකතු වෙලා මේ දේශනයට අහුම්කම් දුන්නා. ඒත් එක්කම මේ අවස්ථාවක් තියෙනවා නම් පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපි අර ජර්නල් එකකට හයි ඉම්පැක්ට් හෝ එමත් නැත්නම් ටිකක් අඩු ඉම්පැක්ට් ෆැක්ටර් තියෙන ජර්නල් එකකට පබ්ලිෂ් කරද්දී සාමාන්‍ය රිසර්චර්ස්ලා හිතාගෙන ඉන්නවා දැන් ඒගොල්ලන්ගේ අර මේන් ඔබ්ජෙක්ටිව්ස් අපි තුමු රිසර්ච් එකක් කම්ප්ලීට් කරපු ඒ ඔබ්ජෙක්ටිව්ස් වලින්ම විතරයි යාලට පබ්ලිකේෂන්ස් වලට යන්න පුළුවන් කියලා. නමුත් ඒ වගේ හොඳ ස්ට්‍රෝං රිසර්ච් එකක් කළාම අපිට අවධි කීපයක් තියෙනවනේ පබ්ලිකේෂන්ස් වලට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තියෙනවා. අන්න ඒ අවස්ථාව චුට්ටක් කිව්වනම් මම හිතනවා මේ අදහසක් ගන්න. ඒ කියන්නේ අපිට අපි කරන පර්යේෂණයේ අරමුණුම විතරක් පදනම් කරගෙන මේ ආටිකල්ස් පබ්ලිෂ් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට සමහර ජර්නල්ස් තියෙනවා. ඒ ජර්නල්ස් අපිට පබ්ලිෂ් කරන්න පුළුවන් රිවිව් ආටිකල්. අපේ ලිටරේචර් රිවිව් එකක් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒක එතකොට එක ඔබ්ජෙක්ටිව් එකක් එක වෙලාවකට අරගෙන අපිට ඇනලයිස් කරන්න පුළුවන්. එතකොට ඒ ඔබ්ජෙක්ටිව් එකට සම්බන්ධ කරගෙන තව වෙනත් පර්යේෂණයක් ඒකට ඇඳලා පබ්ලිෂ් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ආටිකල් පබ්ලිෂ් කරනකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ
රිවිව් ආටිකල් එක පබ්ලිෂ් කරන්නේ අපේ ගොඩක් වෙලාවට ලිටරේචර් රිවිව් එකක්. ලිටරේචර් රිවිව් එකක් කරලා අපි මොනවද හොයාගන්නේ. එතකොට ඒක අපිට පබ්ලිෂ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉම්පිරිකල් ස්ටඩි එකයි අපිට පබ්ලිෂ් දැන් ගොඩක් වෙලාවට PhD එකක් වගේ කරනවා නම් ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් දෙකෙන්ම කරනවානේ. එතකොට ක්වොලිටේටිව් පාර්ට් එක වෙනම පබ්ලිෂ් කරන්න පුළුවන්. ක්වොන්ටිටේටිව් පාර්ට් එක වෙනම පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් ගොඩක් තියෙනවා. එතකොට බුක් රිවිව් තව එකක්. එතකොට ඔපිනියන් පේපර්ස් කියලා තියෙනවා තව ජර්නල්ස් වල. එතකොට මම කොහොමද දකින්නේ? මේ ප්‍රශ්නේ දිහා කියන එක පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒකට කියනවා ඔපිනියන් පේපර්ස් කියලා. ඒ වගේ විවිධාකාර අවස්ථාවන් තියෙනවා ජර්නල් එක පබ්ලිෂ් කරන්න. මම හිතන්නේ හරි බොහොමත්ම ස්තුතියි. ඉතාම වැදගත් ඔබතුමාගේ දේශනය නිසා සුබ පතනවා මේ වගේ දෙයක් ආරම්භ කරලා විශ්වවිද්‍යාලයේ අපි හැමෝටම අහන්න ලැබීමට සැලැස්වීම පිළිබඳව. Thank you. තව ප්‍රශ්න තියෙනවද? Difference between peer reviewed and reviewed. සර් මේ මම ලෙක්චර් ප්‍රොෆෙෂනල් කෙනෙක්. මම ස්කෝපස් ජර්නල් එකක පබ්ලිෂ් කරා. නමුත් මේක සයන්ස් සයිටේෂන් ඉන්ඩෙක්ස් වල නැහැ. දැන් අර ෆෝම් එක ෆිල් කරන්න ගියහම ඒකේ සයන්ස් සයිටේෂන් ඉන්ඩෙක්ස් එක දාන්න තියෙනවා. එතකොට සර් මේ දාන්න විදියක් නැහැනේ මේ සයන්ස් සයිටේෂන් ඉන්ඩෙක්ස් එකේ නැහැ. සයන්ස් සයිටේෂන් ඉන්ඩෙක්ස් එක එන්නම ඕනේ නෑ මිස් ඒක දාන්න. ස්කෝපස් එකේ තියෙනවා කියලා දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. සමහර ජර්නල්ස් සයන්ස් සයිටේෂන් ඉන්ඩෙක්ස් එකේ නෑ ස්කෝපස් එකේ තිබුණාට. සයන්ස් සයිටේෂන් ඉන්ඩෙක්ස් එකට යන්නේ ඉම්පැක්ට් ෆැක්ටර් එකකින් වැඩි ජර්නල්ස් ටික විතරයි. එතකොට නමුත් ඊට වඩා අඩු ඉම්පැක්ට් ෆැක්ටර් එකක් තියෙනවත් ස්කෝපස් එකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්කෝපස් එකේ තියෙන ජර්නල්ස් උත් සයන්ස් සයිටේෂන් එකේ තියෙනවා. මෙහෙමයි. සයන්ස් සයිටේෂන් එකේ තියෙන සියලුම දේවල් ස්කෝපස් එකේ තියෙනවා. ස්කෝපස් එකේ තියෙන සියලුම දේවල් සයන්ස් එකේ නැහැ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ස්කෝපස් එකේ තියෙන ඒවාට ස්කෝපස් දෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන්න ඕන ස්කෝපස් එකේ මොකද ස්කෝපස් එකේ අපි පබ්ලිෂ් කරාට ජර්නල් එක එකපාරටම ස්කෝපස් එකට යන්නේ නැහැ. ඒකට යන්න ටික කාලයක් ගත වෙනවා. සමහරවිට සති 4ක් සති 6ක් වගේ. එතකොට අපි ඩේටාබේස් එකට ගිහින් බලන්න දැන් ගිහිල්ලා තියෙනවද කියලා. දැන් ඔයාලගේ ඒක ඊට පස්සේ මෙහෙන් ක්ලික් කරලා බලලා තමයි දෙන්නේ. ස්කෝපස් එකේ තියෙනකොට තමයි දෙන්නේ. දැන් ඒක ඇත්තටම ස්කෝපස් ඉන්ඩෙක්ස් වලට ආටිකල් එක යන්න ටික කාලයක් යනවා. හරි සර්. thank you sir. එහෙනම් ස්තුතියි සියලු දෙනාට. අපි මේ වගේම සෙෂන් එකක් නැවත වතාවක් කරන්න බලාපොරොත්තු වෙනවා වෙන සම්පත්දායකෙක් මාර්ගයෙන් මේ එතෙක් සුබ දවසක්